අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්ස අත්ථගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදි දං තත්තාරෝ සතිපට්ඨානාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගිය මේ භික්ෂු වැඩ පිළිවෙලෙදිත් මේ සූත්‍ර කොටසම තමයි ඉදිරියෙන් තියාගත්තේ මේක කවුරුත් වගේ දන්න සතිපට්ඨාන සූත්‍රයේ සර්වචන්නාංශයේ විසින් දෙන හඳුන්වා දීම. මේකේ සුවිශේෂ දේ තමයි සතිපට්ඨානය නැත්තම් සතිය කියන එක හඳුන්ලා දෙන්න ඉස්සෙල්ලා ඒකේ ආනිසංස කතා කරනවා. මෙන්න මේ තරම් ආනිසංස තියෙනවා කියලා. ඒක නිකන් දැන් විතර මාකටිං තමයි මේ යන්නේ. සතිපට්ඨාන විස්තර කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ තරම් ආනිසංස තියෙනවායි කිය. ඒ කියන්නේ මේ කියන කෙනාට ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊට පස්සේ ඒ විශේෂම ඒ කාරණා ටික මත කරලා දීලා සත්‍යාගේ විසුද්ධිය පිණිස මහණෙනි එකම මාර්ගයයි තියෙන්නේ. මේ ඒකායන මාර්ගය කියන එකට ඉංග්‍රීසි පරිවර්තනයේ one and only way නැත්නම් එකම මඟ කියලා තියෙනවා. ඉතින් මෑතක උගත්තු සෑහෙන පිරිසක් බටහිර ඉඳගෙන කියනවා මේක ඒකායන මාර්ගය නෙවෙයි බොහෝ මාර්ග අතර එකක් කියලා. මම කොයිදින් මන්දනේ මං ඉන්න પરම්පරාවේ ගුරු પરම්පරාවේ කියන්නේ එකම මඟ. ඒකායන මාර්ගය කියලා. ඉතින් ඒකට ඇත්තටම කටුකුරුදේ ස්වාමීන් වහන්සේ නිරුක්ති දෙන්න උත්සාහ කරා. එක උත්තර දීලා තියෙනවා. ඉතින් අපි සතිපාසලේ මේක අපි ආදර්ශ පාඩයක් විදිහට තියලා තියෙනවා. සතිපාසල ඇත්තටම ඒක ආගමකට සීමා වෙච්ච එකක් නෙවෙයි. නමුත් මේක ඉස්සල්ලාම ලෝකයේ සතිය කියන එක හඳුන්වා දෙන්න මුල් වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේලා අතර ඇත්ත එකම ශාස්ත්‍රුන් වහන්සේ සරුවචන්සේ විතරයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සතිය කියන එක මේ ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේට මොහොනින්ද්‍රයන් වහන්සේට තමයි හඳුන්වා දෙන්න වෙන්නේ. ආ තමයි මුල් ආදි කතෘ. ඉතින් මේ සතිය විස්තර කරනකොට එහෙම වෙන්න බෑ. එකම මාර්ගය නෙවෙයි කිය. ඒක මම ඔය ඉතින් විකල්පේ තමයි බොහෝ තැන් වලට නෑ එක තැනකට යන තියෙන බොහෝ මාර්ගවල ඇත්තට එකක්. ඒක සාමාන්‍ය එකක්. ඉතින් මම කව බොහෝ මාර්ග කියලා කියන්නේ බොහෝ තැනුත් මෙතන කතා කරනවා. සත්‍යයේ විසුද්ධිය ගැන කතා කරනවා. ශෝක පරිද්දව ශෝක අඳුන් වලපුන් නැති කිරීම ගැන කතා කරනවා. කායික වාචික මානසික දුක් නැති කිරීම ගැන කතා කරනවා. න්‍යාය අවබෝධය ගැන කතා කරනවා. නිවන ගැන කතා කරනවා. මේකේ බොහෝ තැනකට යන තියෙන එකම මාර්ගය කියලා මම කියන්නේ. ඊට පස්සේ මෛත්‍රී කතා කරන්න අපේ එකන පොඩක් පස්ස ගැහුවා. මම කව බොහෝ ප්‍රයෝජන ලැබෙන එකම මාර්ගය. හැබැයි බෞද්ධයට අමතක වෙච්ච එකම මාර්ගය. බෞද්ධයට මේක මතක නැහැ. දැන් නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපි ඔය බොහොම අමාරුවෙන් ඒක කරගන්නම බෑ කිය හිතේ 14 වෙනි ලංකාවේ පැවැදිච්ච වෙසක් උත්සවයේට කොහොම හරි අපි හොට දාගන්න උත්සාහ කරා. කොහොම හරි මේකට ගිහිල්ලා එතකොට සතිපාසල බබා හම්බ වෙච්ච අලුත් වගේ. අලුත් සතිපාසල කියලා දෙන්න. බෑම කියනවා. ඔක්කොම සල්ලි දාලා තියෙන තායිලන්තෙන් ඒ නිසා අපිට කතා කරන්න බෑ. පස්සේ පොඩි අපේම මිනිස්සු මේ බෑ කියන්නේ. කතා කරන්න බෑ සන්තේ. ඒක හොල්ලන්න බෑ ඔක්කොම ඉවරයි. අමාරු කියලා. පස්සේ පිටරටින් එක්කෙනෙක් මම යාළුවෙක් කතා කරලා පස්සේ කිව්වා එන විනාඩි 15ක් කරන් දෙන්නම්. විනාඩි 15 තමයි යන්න බල උපරිමයි. ඊට පස්සේ අපි විනාඩි 15 ලැහත් වෙනකෝ බෑ විනාඩි 15 දෙන්න බෑ 10ක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ 9ක් දෙන්නම් කියලා. ගියාට පස්සේ විනාඩි 7ක් දෙන්නම් කියලා. ඒ කියන්නේ තරම් වැඩ ගොඩක් තියෙනවා ඉදිරිපත් කරන්න. ඉතින් ඒක අපි ඉදිරිපත් කරාට පස්සේ අපි හිතුව පැනල් එකේ තායිලන්තෙන් ආපු කට්ටියක් ඔය ගමක් දිනු කරන ක්‍රමයක් ගැන කතා කරා. යන්තම් විනාඩි 6 යනකොට ලොකු අයිතර හිටපු ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා වෙලාව ඉවරයි. මොකද විනාඩි 2ක් දෙන්නේ කියලා. මං කතා කරේ නෑ අපි වීඩියෝ එක පෙන්නුවා.
ඊට පස්සේ ඔන්න ඔක්කොගේම අදහස් ඉදිරිපත් කළ මහා සභාවට ගිය වෙලාවේදී එක්කෙනෙක් ඇහුවා මේ අපිට අද කරපු දේශන වලින් එකක තමයි මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් තියෙනවා කියන එක. ඒක සාමාන්‍යයෙන් ඒ වෙලාවට උත්තර දෙන්නේ පැනල් එක එහෙම නැත්නම් ඒ අංශේ සාකච්ඡා කරපු සුපර්වයිසර් තමයි උත්තර දෙන්න ඕන. එයා කතා කරලා කිව්වා බෑ මේක නිර්මාතෘ ස්වාමීන් වහන්සේ දැනට සභාවේ ඉන්නවා මම කිරීම නිර්මාතෘ ස්වාමීන්ගෙන් අහන්නේ කියලා. ඊට පස්සේ මම කරපුදී මම ස්ටේජ් එකට වනගලා මම කිව්වා මේක 15000ක් ඉන්න බෞද්ධ සමාගමක්. ලෝකේ ඉන්න ඔක්කොම බෞද්ධයෝ මෙතන ඉන්නේ. ලංකාවෙත් ඔක්කොම. ඉතින් මේ කාටවත් මට මේක ඔප්පු කරලා දෙන්න ඕනේ මම එකයි කියන්නේ සරුවචනන්සේගේ වචනේ ඒ කායනෝ ඇම්බික්ක වේ මග්ගෝ සත්තානම් විසුද්ධිය සැකද ඕගොල්ලන්ට. තැකනම් ගෙදර ගිහලා පොත අරලා බලන්න. එතකොට ආසංගතිරගත මහත්තයා කියනවා මේක ඇස්සර වීමක් ස්වංශ ලෝකයට ඇස්සර වීමක් කොහෙද යන්නේ මේ අන්ධ પરම්පරාව. මේ ඒ කායන මාර්ගය තියේදී මේ සරුවචනන්සේ සතිය උගන්වන්නට ඉස්සරලා ඒ කායන මාර්ගයක් කියලා විස්තර කරලා ඊට පස්සේ සතිපට්ඨාන බුදුම ගෞරවයක් දීලා තියෙනවා. දීඝනිකායක තැනක තියෙනවා, මජ්ක්‍ධිමනිකායක තැනක තියෙනවා, සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා. බොහෝ තැන්වල තියෙනවා. ඉතින් ඒ නිසා මේක ඒකායන මාර්ගය කියලා කියන්න සුද්ධ කැමැතිම නැහැ. මේ ලෝකේ තියෙන මේ කොරෝනා වගේ, අන්තිර්නීති වගේ සියලු ප්‍රශ්න වලට උත්තර එකයි බුදුහාමුදුරුවෝ හෙව්වේ. ඉතින් මේක තවත් පැත්තකින් මම විස්තර කරනවා ස්වාමීන් වහන්සේලා කොට දෙනෙක් පොත්පත් වලට විවෘත වෙච්ච කට්ටිය ඔය අපි යටත් විජිතව ඉන්න කාලේ ඔය රීස් ඩේවිස් වගේ ඒගොල්ලෝ පරිපාලන නිලධාරි මෙහි ආවා බලපුවම අපි ඔක්කොම එකම පිස්සුවක් කෙලින්නේ ලංකාවේ ඉන්න කට්ටිය මේ ම්ලේච්චෝ වගේක් ඉන්නවා ලංකාවේ එක විදිහට පිස්සු කෙලිනවා බෝ ගහක් ලාන ගිල කුටු ගගා ඉන්නවා පහනක් අරන් ගිහලා පත්තු කරනවා මල් කඩාන ගිහලා පූජා කරනවා වෙන කිසිම තැනක නැහැ වෙන ආගමක ඊට පස්සේ අක මේ ඔක්කොම මේ පිස්සු ඒ කියන්නේ ම්ලේච්ච යුගයක ඉන්නේ හැබැයි මේ හාමුදුරු කියන දේ අහන ඕන දෙයක් අමුතු තාලයකට යන්නේ. ඉතින් අරහෙන් බලපෑම ආවා මේක විනාශ කරපන් මේක විනාශ කරපන් මේක විනාශ කරපන් දෙයයන් ආශ්‍රමයකට ගෙනත් දාපන් බෝන්ඩ පුරුදු කරපන් තුවක්කුවට පුරුදු කරපන් ආණ්ඩුකාරය ලියනවා මුන්ට මේක විනාශ කරන්නම් බෑ. හැබැයි මුන් මේ ගරු නොකරන පහත් જાතිය බවට පත් කරන්න විතරක් පුළුවන්. ඔය අගයන් ආඩම්බරෙන් ගරු නොකරන මුන් වෙන දෙයක් නම් ගන්නෙම නැහැ. මේක කියන්නේ කවුද අපේ ලාංකිකය ගන්න. වෙන එකක් නම් ගන්නෙම නැහැ කිට්ටු කරන්න බෑ. හැබැයි මේක බුද්ධ ධර්ම රකින්න නැති පිරිසක් බවට අපිට පත් කරලා දෙන්න පුළුවන්. ඉන් එහාට මොකුත් කරන්න බෑ. ඒ තරම් ඇටුවම් බහැපු මොඩියෝ පිරිසක් ලංකාවේ ඉන්නේ කියලා. ඊට පස්සේ රීස් ඩේවිස් කියන්නේ දැන් නම් මම දැක්කේ මේ සැරේ බුදු සරණ දීලා තිබුණා රීස් ඩේවිස් පඬිතුමා ගැන. මේ පෙරේතයා මුළු ත්‍රිපිටකයම හදාarලා බැලුවා මේක බොරු කරන්නේ. හදාරන්න මේක ඇතුලේ පුදුමාකාර මේ වදයක් තියෙන්නේ. හරියට උග්ගහක් කන්නා වගේ උඩ ඉඳලා පල්ලයට කාගෙන ඉන වගේ මේ මිනිස්සු අන්තිමට පාලිටෙක් සොසයිටි කියලා සොසයිටි එකක් හදලා මුළු ත්‍රිපිටකෙම පරිවර්තනය කරා පුදුමාකාර විදිහට බුද්ධ ජයන්තිෙන්ට බොහොම කලින්. දැන් උනත් ඕනේ ඉංග්‍රීසි පොතක තියෙන්නේ පාලිටෙක් සොසයිටි අහවල් පිටුව කියලා කට උත්තර නැහැ. අපේ එක එහෙම බුද්ධ ජයන්ති පිටක් දුන්නොත් මේ සංඝයා වහන්සේ නමකට කියන්න බෑන්ඩ සතිපට්ඨානෙ කොහෙද තියෙන කියලා හොයන්න කියලා කාන්තාරයට ගිහලා වතුර හොයනවා වගේ. එක එකටවත් දන්නේ අහවල් තැන තියෙන හොයාගන්න කියලා. මොකද ඒක අපේ ස්වභාවයනේ. අටුවාවක තියෙන වචනයක් හිතන්න විතර කරලා දීලා තියෙන ඒක නැවත හොයන්න නම් පද වැලක් නැහැ පිටිපස්සේ. ගයිඩ් එකක් නැහැ. මුළු පොතම කියවන්න ඕනේ වචන හොයන්න. සුද්ධගේ වැඩේ ඉතින් ඕවා පිළිවෙලට කරනවනේ. කරලා රීස් ඩේවිස් අතරමැදි මරුණා මං හිතන විදිහට එයාගේ නෝනා ඒ වෙනකොට PhD ගත්ත නැත්නම් පරිපාලන සේවයට එංගලන්ත කට්ටිය මෙයා පොතක් ලියනවා මේ බුදු දහම පිටු කරන්න බැරිද කියලා. බුද්ධ ආගමේ තියෙන දේ මේකයි කියන්නේ කියලා එයා කියන මොනම තාලෙන්වත් පිටු කරන්න බෑ. බුද්ධිසම් in nutshell. ඒ කියන එක තැනකදී ආර්ය අෂ්ටාංග මාර්ගය කතා කරනවා. තව තැනකදී චතුරාර්ය සත්‍ය කතා කරනවා. තව තැනක රාග දෝෂ මොහ කතා කරනවා. තව තැනක සීල සමාධි ප්‍රඥා කතා කරනවා. තව තැනක පටිච්චසමුපාදේ කතා කරනවා. නානා එකක්වත් පුංචි නැහැ. ඒ නිසා මේ කියන පණිවිඩය ගන්නවා කියන එක ලේසි නෑ. මේ බුදුහාමර කියන්නේ මෙන්න මේකයි බුදුරජාණන්සේගේ දේශනේ තියෙන හරපද්ධතිය. ඒක පොඩි කරන්න බෑ කියලා. ඉතින් මම මේ පොත් කියවනකොට මටත් හැඟීමක් ආවා. මං ගිහලා අහුවත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ වට වලල්ලේ ගිහලා කියන්නේ මොකද්ද මේ කියන්නේ කියලා. එහෙම කියන්න බෑ. අභිධර්ම දන්න එක්කනට එක පැත්තක්. සූත්‍ර පිටක දන්න එක්කනට තව පැත්තක්. විනය පිටක දන්න කෙනාට තව පැත්තක්. ඉතින් මේ එක එක පැති වලින් විස්තර කරනවා. ඒ නිසා මේ පොතේ බුද්ධසමින් නච්චල් කියන පොත ලෝකෙම පිළිගත්තා.
බුදු වචනේ එහෙම පිංචු කරන්න බෑ කියලා. එක පැත්තකින් එක ගෞරවයක්. නමුත් බුරුමේ ගිහිල්ලා පන්සිවාංශේ කතා කරනකොට බුදුහමුළු බුද්ධ학ම අඩු කරන්න පුළුවන් අප්‍රමාද කියන පදේට. මුළු බුරුමෙම පිළි අරගෙන තියෙන. රීස් ඩීවිස් ඇවිල්ලා කුත්තු කෙරුවේ මෙහි. ඒගොල්ලෝ ගියේ නෑ. එහෙ හිටියා ඒ කාලේ ඇත්තටම මේ ලේඩි ෂැඩෝ කියලා අපේ ඔය බුද්ධ ගෝසාචාර්යින් වගේම කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේට උදේ ඉඳලා හැන්ද වෙනකල් ලියන පැන්සල් උල් කරන්න විතරක් සාමාන්‍යයට 4 දෙනෙක් ඉඳලා තියෙනවා. පහනට තෙල් දාන්න තව දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ ශාන්ති ලියපු සේරම ගල් වල කොටලා එක ගල් සාමාන්‍ය පූර්වක් මේ වගේ දෙකක් විතර ඇති. සාමාන්‍ය පොතක පිටුවක ඒ ඔක්කොම හදලා අක්කර ගානක් වහලා තියෙනවා තාම. හැබැයි ඒගොල්ලොත් ඒ ශාන්තිත් ඇත්තටම අපේ ඉක්කඩු විනායක හඳුරු වගේ සුද්ධත් එක්ක සම්බන්ධ වුණා. ඒ කියන්නේ ඩීලිට් කියන මේ ඩිග්‍රී එක දුන්නා. අපේ ඉක්කඩු විනායක හඳුරන්නත් දුන්නා. මේක උනේ නැහැ. ඒගොල්ලෝ දන්න හොඳටම බුද්ධ වචනේ තියෙන තනි වචනේ කියලා. ඒකයි බුදු ඥානසගේ පිරුණම් පාණ්ඩලාවේ අපමාදේන බික්කවේ සම්පාදේත වය ධම්ම සංඛාරා. දැන් මේ අපමාද පදයේ සති කියන පදයේ දෙකම එකයි. නිරුක්ති දෙකක් තියෙනවා. හැබැයි අටුවාව පිළිගන්නවා මේ අපේ අටුවා සාහිත්‍යයේ අපමාද කියන්නේ සතිය, සති කියන්නේ අපමාද කියන්නේ. ඒක ඥානানন্দ ස්වාමීන් වහන්සේත් ලියලා තිනවා සමීකරණ දාලා බීජගණිත සමීකරණ අපමාද කියන්නේ සතිය. එතකොට මේ අපමාදේ හෝ සතිය කියලා කියන්නේ බුදුරජාණන් උගන්වපු දේ ඊටම පිටු කරනවා නම් පිටු කරන්නේ මොකටද? මේ අවුරුදු 2600ක් යන්න බෑ ওই විශාල දෙයක් අරගෙන. ඒකේ සැකිල්ල ගෙනියන්න පුළුවන්. ඒ අප්‍රමාදයේ සහ සතිය ලංකාවෙන් බුද්ධ ආගමෙන් ගිලිහිච්ච හැටි PhD 4ක් විතර කරන්න වෙනවා. අද බුද්ධ ආගමේ තියෙන මේ මුණත වටිනාකමත් ඒ තුල සතිය 100%ක්ම නැති වෙච්ච හැටි අප්‍රමාදී කියන පදේට සිංහල වචනයක්වත් නැහැ. ප්‍රමාදී කියන වචන සිංහල වචනයක්. ඒ කියන්නේ අපාය මාර්ගේ. මදේට පමාදයට හේතු වෙන මත්පැන්. ඒක ඉතින් අපි දන්නවනේ මජ්ජ පමා දට්ඨාන වේරමණී සික්ඛාපදා. සංඝයා සෑහෙන්න බොනවා මේ කාලේ. බොන කැටගෙන හොයන්න බෑ. මොකද ඒ තරම් මේ ප්‍රශ්න. ඒ කායන මාර්ගේ පැත්තක එහෙම නැත්නම් අපි කියනවා නම් මදේට පමාදයට වෙන එක පැත්තක මදේ පමාදේ වැඩියෙන් හම්බෙන දේවල් හොයනවා. ඒ තරමටම මේක මොකද උනේ කියන එක ඒ බුරුමේදී හොයන්න පුළුවන්. මොකද බුරුමේදී ඒක තනි වචෙන්ට අඩු කරනවා. ඉතින් මං ඊට පස්සේ දැන් මේ ස්වාමීන් වහන්සේලා කියනකොට ගෞරවයෙන් බාරගත්තට දැන් රීස් ඩේවිස් කියනත් එහෙම කරන්න බෑ කියලා. ඉතින් ඔහොම කල්පනා කරගෙන ඉඳදී එක දවසක් මං මේ ඇමරිකාවේ ඇවිදින කිව්වා සාන්ත එක මාතෘකාවට බණ කියනවා. ඒ නිසා ඔක්කොම මාතෘකාව වෙනවා දසුත්තර සූත්‍රයේ. ඊට පස්සේ පටන් ගන්න එක දසුත්තර සූත්‍රය. ඒක මුළු ත්‍රිපිටකයේම පිටු කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාවට අපිට ඒකට කියන්නේ මේ කෙටුම්පත් සකස් කරලා තිබ්බා. උන්වහන්සේ අපවත් වුණානේ. කෙටුම්පත් සකස් කරපු සූත්‍ර දෙක තමයි සංගීත සූත්‍රය තා දසුත්තර. ඒකේ පළවෙනිම පදේ තියෙනවා එකේ කරුණු. ඒකෙදී අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේලා එකතු කරලා දැන් මේ ඊගාට තියෙන ලොකු කොන්ෆරන්ස් එකකට පුරුදු කරනවා කට්ටිය. ඒක තමයි සංගීත කියන්නේ. සංගීත කියන්නේ එකතුව ගායනවා කියන්නේ. අපි දන්නවා සංගායනා අපිට 5ක් කරලා තියෙනවායි කියලා. ඒකේ පළවෙනි එකට කෙටුම්පත් සකස් කරනවා. ඒකට කියන්නේ කෙටුම්පත් වගේම තව නමක් තියෙනවා චිත්‍රපටි හදනකොට ඒ තිර නාටකය කියලා. තිර නාටක සකස් කරන අහනවා කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා. සරුවචනාන්සේ දේශනා කරන ලද ධර්ම වලින් වැඩියෙන්ම උදව් කරන බහූපකාර කියන වචනේ පාලියට යන්නේ බහුකාරෝ කියලා. කතමෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. සරුවචනාංශේ උගන්වලා දේවලින් වැඩියෙන්ම කෙනෙකුට උදව් කරන පුද්ගලික ජීවිතයකට ඒ අපමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. එතනදී පැහැදිලිවම දේශනා කරනවා අප්‍රමාදය තමයි එකම ධර්මය. බුදුජානනාංශයේ දේශනා කරන ගතයත යුතුයම වැඩියෙන්ම උදව් කරන දේ. ඉතින් ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා සමීකරණයක් මාර්ගයෙන් මේ අප්‍රමාදී කියන්නේ සතියයි. ඉතින් ඊට පස්සේ අපිට ජීවිතය හැඩ ගහ ගන්න පුළුවන්. අපි මේ කරන දේෙන් කොච්චරක් ප්‍රමාදයට හේතු වෙනවද අප්‍රමාදයට හේතු වෙනවද? එහෙම නැත්නම් සතියෙන් අපි සීබුද්ධියෙන් කරනවද
මුළු ජීවිතේම එක හුස්මක්වත් අරන් තියනද සිහියෙන් බුද්ධියෙන් එක පීවරක්වත් තියලා තියනද සිහියෙන් බුද්ධියෙන් එක බත් පිටක්වත් දාන පිටක්වත් වළඳලා තියනද සිහියෙන් බුද්ධියෙන් එක පම්පහස කිරීමක් කරලා තියනද සිහියෙන් බුද්ධියෙන් එක අතක් දිගාරලා නමන වෙලාවක් කරලා තියනද සිහියෙන් බුද්ධියෙන් කියලා බැලුවොත් එහෙම අපි ළඟ පොත් ලැබීමක් නැහැ. අපෙන් ඇහුවොත් මාන්ලි පොන්සේක අත දිගාරනවා දැකලා තියනද ගාමිණි පොන්සේක අත දිගාරලා තියනද මයිකල් ජැක්සන් අත දිගාරලා ඔක්කොම දැකලා තියෙනවා. මොකද ඒකේ මයික්‍රොස්කෝප් දාගෙන බලන් ඉන්නවනේ. ඒ කියන්නේ මදේට පමාදේට ගිහිල්ලා තමන්ගේ මොනවක්වත් දන්නේ නැහැ. ඒ නිසා 77 දී මම ධම්මික හමුදුර හම්බෙනකොට මට මුළු සිංහල ජාතියටම ඇති වෙන්න බැන්නා. තොපි විතර මේ මෙච්චර සියල්ලම අතේ තියේදී අනුන්ගෙන් හිඟා කන මේ කල යුතු මූලිකම දේ නැතුව මේ මහා ලොකුවට ඇතට අඳගෙන ඉන්නවා තොපි අතාගේ හොඩේ නෑ වගේ. ඉතින් මං ගෝ එහෙම කතා කරන්නේ මොකටද කියලා අපිනේ ලෝකෙටම ආගම දෙන ඕන කඩප්පුලි වචන මිසක එකෙක්ගෙන් අහපන් දැන් ඉන්න කෙනෙක්ගෙන් සතිය කියන්නේ මොකද්ද කියලා. අපි ගියා ලංකාව පුරාම. ලංකාව පුරාම ගියා ළමයිත් හම්බුණා. අපිට ළමයි හම්බුණා කියන එක නෙමෙයි මං කියන්නේ. ළමයි අපිට හම්බුණා. ගුරුවරුත් හම්බුණා, දෙමාපියොත් හම්බුණා. ඉතින් අහනවා අපි පටන් ගන්න හදන්නේ සතිපාසල පැයකමාරක වැඩපිළිවෙලක් කවුරු හරි දන්නවද සතිය කියලා. ඉතින් කට්ටිය වටපිට බලනවා එකෙක් දෙන්නෙක් පොඩි උන් අත උසනවා දන්නවා කියන්නකෝ බබා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙන්සුරාදා ඉරිදා සඳා ඔන්න සතිය. ඉතින් අපිට කියන්න සිද්ධ වෙනවා එහෙමත් එකක් තියෙනවා. මේ කියන්නේ එහෙම නෙවෙයි. සතිය දින 7කින් යුත් සතිය ඒක නෙවෙයි දැන් අපි දන්නා සතිය එක චිත්තක්ෂණයක සතිය. ඉතින් ඒක සඳහා සතිපාසලක් අරගෙන අපි මේ 4 ගියාට පස්සේ තේරෙනවා කොච්චරක් මේක වැළලීලාද කියලා. හිතා ගන්න පුළුවන්ද මේ ස්ථානේ හදනකොට 67 ඕක තේමා කරලා තියෙනවා. සතිපට්ඨානේ වඩන්න ඕනේ ඒකායන මාර්ගේ තියෙන්න ඕනේ මේ ජීවිතේ නිවන් දකින්න ඕනේ කියලා 67 කියලා කියන්නේ මට අවුරුදු 15 වයස. අපි දන්නෙත් නැහැ නිසරණම නැති වෙනවා කියලා. අපි දන්නෙත් නැහැ මේකට ඇවිල්ලා කට්ටියට භාවනා කරන්න පුළුවන් කියලා. මම මේක දැනගත්තේ 87 වෙනකොට. අවුරුදු 20ක් මේක ගිහිල්ලා. ඒත් කවුරක්වත් තාම දන්නේ නිසන්වනේ. ගොඩනෙක් කියන මං ඉස්ලාම් තමයි ආවේ කියලා. ඉතින් එහෙම පැත්තකුත් තියෙනවා. ඒක උනේ ඥානාරාම ස්වාමීන් වහන්සේට හම්බුනාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ජයන්ති කියන එකේ අමු විකාරයක් කරන විශාල පිටසක් පූජා රැස්වීම කරන අතර ඊටාම සුළු පිටසක් අවශ්‍යම කරන්නා වූ සත්‍ය පීඨීමේ වැඩපිළිවෙල ආරම්භ කරා කඳුබඩ. ඒකට ආපු මහසීසයිඩෝ සහ ඒ සුමන ස්වාමීන් වහන්සේ මේ ශාන්ති කියලා භාවනාව ඉගෙන ගත්තා. මොකද ඒ වෙනකොට හොයුව හිටිය පිපාසාවයි. ඒ ශාන්තියට පට ගන්නකොට තේරෙනවා මේක තමයි අපිට මිසිං ලින්ක් එහෙම නැත්නම් මිස් වෙච්ච තැන අපිට ගැලවිච්ච අපේ පරපුර සිඳිච්ච තැන. ඊට පස්සේ ඒ ශාන්තිය දා ඉඳලම දිගටම අවුරුදු 25ක් දිගටම මෙහි හිටියා. මට අවුරුදු 3ක් විතර පුද්ගලිකව ඇසුර කරන්න හම්බුණා. ඊට පස්සේ ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා මම හිතන්නේ ගාල්ලේ කට්ටිය දන්නවා අකුරල අපේ මධ්‍යස්ථානේ පණ්ඩිත අපේ නායක ස්වාමීන්ට අනේ ස්වාමීන් මේක මේ අපෙන් මේ ගිලිහිච්ච හැටි සහ නැවත පටන් ගත්ත හැටි කියලා ඒකට අපිට පොතක් ලොකු ස්වාමීන් සංග්‍රහ කරා විදසුන් පරපුර කියලා. ඒකට මේ සතිය ආවට පස්සේ අපි මේ මහානකමට සතිය ආවට පස්සේ අපි පැවිදි ජීවිතේට යෝගාවචර ජීවිතේට සබ්‍රහ්මචාරීකමට කොච්චරක් පණ එනවද කියලා. ඉතින් ඒ පණ දෙන්න තමයි සරුවච්චන්හන්සේ ඒකායනෝ අයං බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා කියලා යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මම මේ දේශනාව සඳහා සම්බන්ධ කරන්න හදනේ සතිය සහ අප්‍රමාදී කියන එක සමානයි කියලා. පස්සේ අපි බලමු ඒකේ විෂමතා තියෙනවා. මේ ගමනේ යනකොට අපිට සමානයි කියලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. උදාහරණට ආවේක බාර ගන්න බුදුරජාණන්සේ අප්‍රමාදී විස්තර කරන්නේ කුසල රාචීති බික්කවේ සම්මා වදමානෝ අප්පමාදේ වදෙය්‍ය කුසල රාචීති බික්කවේ අප්පමානේ වදෙය්‍ය සම්මා වදමානෝ වදෙය්‍ය. මාන්නේ මේ මල් මිටියක් වගේ කුසල් මිටියක් අප්‍රමාදී. සතිය ඒකායන මාර්ගය. ඉතින් ওই දෙකට සමාන කෘත්‍යයක් තියෙන කෙනෙක් පිසුදු කරන්න. ඉතින් ඒකෙදී සතිය කියන එකට යන්නේ ඉස්සල්ලා නැත්නම් මේ සතිපට්ඨානේ දෙන අර්ථයට යන්නේ ඉස්සල්ලා මේ අප්‍රමාදය කියන එක ගත්තොත් අපි දන්න ප්‍රමාදය කියන එක අපි ඕනම වැඩක් කරන්න පටන් ගන්නකොට ප්‍රමාදයිනේ. ලංකාවේ ඕනම වැඩක් කරන්න පටන් අරගත්තොත් ලොක්කා එන්න පමයි. ඒක තමයි අපේ ක්‍රමය. අපේ
එයා ලංකාවයකට දීලා තියෙන UL numbers. UL කියන usually late. plane එක ගන්න හැමදාම පමයි. ඒක නිසා අපිට දීලා තියෙන number එක UL. numbers වලින් තමයි UL 502 503 කියලා කියනවා. ඉතින් යන මිනිස්සු ඔක්කොම දන්නවා UL plate එක ටිකක් පමයි තමයි. ඒ ලංකාවෙත් තේමා ගීතේ නැත්නම් ජාති ගීතේට ගත්ත ප්‍රශ්නයක් නෑ ඒක. හැමදාම පමයි. මේ සංඝයාගේ කටයුතු වල නම් ඕදලා ගන්න දෙයක් නැහැ. මම ගිහිල්ලා තියෙනවා මම යා සාමාන්‍ය හරිම අප්‍රිය කරන දෙයක් තමයි මේ සංඝයාගේ උත්සව. නද්දකින් නොබතන් නොදෝමකි. මේක අපි විවස්ථාවෙත් තියෙනවා. අලංකාරයම සඳහා භික්ෂූන් කොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුයි. ඉතින් මගේ පවකට මට යන්න සිද්ධ වුණා. කටින පින්කම් වලට මම ගිහිල්ලා තියෙනවා. ඔය සංඝයා හැවිනවට ගිහිල්ලා තියෙනවා. ඒ වෙයිදී පේනවා ප්‍රමාදයේ කියන්නේ කොච්චර තියෙන එක. මේ ප්‍රමාදයේ අනිත් පැත්ත තමයි අප්‍රමාදී කියන්නේ. එතකොට මේ අප්‍රමාදයේදී අපි වෙලාවට වැඩ කරන්න ඉගෙන ගන්නේ සුද්ධගෙන්නේ. කවදාවත් සුද්ධ වෙලාවට වැඩ කරන්නේ නැහැ. දැන් බොරු කතා කියන්න ඕනේ නැහැ. ඌ ඊට වැඩිය පමයි. අනකාරික ධර්මපාලතුමාට අපොයින්ට්මන්ට් එකක් දීලා විනාඩි 15ක් හිටියලු 30ක් හිටියලු අනුට බම්බු ගහන්න ගියපන් මං යනවා යන්න සුද්ධවත් හරියට වෙලාවට වැඩ කරන්නේ නැහැ කියලා ආපු කතාවක් තියෙනවා. සුද්ධ කවදාකවත් වෙලාවට වැඩ කරන්නේ. අපි වෙනකොට සුද්ධට දෙන්නේ. නමුත් ලෝකෙ ඉස්තල්ලාම කාලසටහනක් ඇතුව වෙලාවට වැඩ කෙරුවේ සරුවච්චන් වහන්සේ දවස් දින 5කට බෙදලා කාටවත් සුපොයිසට පෙන්නන්න නෙවෙයි. පෙළයම් කිද පතියම් කිද මැදියම් කිද පෙරයම පසුයම කියලා 5කට කඩලා කිරුවේ සරුවච්චන් වහන්සේ. අපිටයි කිව්වේ. මේ අපි තමයි අසිජාත පුත්‍රයෝ. නෑ අපි තාක්‍ය සිංහ පැටව. නමුත් අපි කොච්චරක් පමා කළා තියෙනවද? ඒ නිසා අපි වෙලාවට වැඩ කිරීමේදී හැම වෙලාවෙම ඉස්සරහින් ඉන්න ඕනේ. මේට ආවා මුස්ලිම් 20 දෙනෙක් ආවා මෞලවිස්ලා. එදා මේ එතන 100ක වැඩපිළිවෙලක් යද්දි මම උඩට ගිහිල්ලා ඒගොල්ලන් කියලා දුන්නා. දෙමළෙපුත් මන් ටිකක් කතා කරා. වීඩියෝත් පෙන්නුවා. ඊට පස්සේ ආපු පැය 3 ඇතුළත සභාපතිතුමා උඩහට අන ගහන ගියා. ගිහිල්ලා එනකොට එක්කෙනෙක් කියනවලු මේ මෙතන මධ්‍යස්ථානයේ තියෙන අකුරට වැඩ කරන ගතිය. හරියට වෙලාවට මම මේ gediya ගැහුවා ඒ කටයුතු කරා. ඒ කියන්නේ නැත්තම් අවුරුදු 50ක් දුවන්න බෑ. අපි කාලසටහන දානවා. කාලසටහන දැම්මට පටන් ගන්නකොට විනාඩි 5 10 30 30 පමාවල් සිද්ධ වෙනවා. හරියට වෙලාවට වැඩ කරනවා. ඒකට ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ 6යි කිව්වොත් 6යි තමයි. ඒකට උන්වහන්සේ සැදී පැහැදීගෙන ඉන්නවා හරියට වෙලාවට යන්න. මොකද මේ බුදුහාමරට ගෞරව කරන්න මේ වෙලාවටවත් අහන කට්ටියටවත් නෙමෙයි. ආන්නේ ඒකෙදි වෙලාවට වැඩ කිරීම කර කියන උන්වහන්සේ පණ්ඩිත ස්වාමීන්ගේ වචනයක් මම මේ බුරුමේ පණ්ඩිත අභිවංශ ස්වාමීන්ගේ වචනයක් මම මේ මතක් කරන්නේ කල යුත්ත වෙලාවට කිරීමට අප්‍රමාදී කියලා කියන්න පුළුවන්. ඒක කියලා දෙන්න දෙයක් නෙවෙයි මේ ලෝකේ සාමාන්‍ය පැවිදි වෙච්චි සාමාන්‍ය ආර්ථික මට්ටමකට ආපු හැම කෙනාම මේක දන්නේ. නැත්තම් උතෙන් දෙන්න බෑ. මේ අපි ඇවිලින් තැනට එන්න බෑ. ඒ අපි අම්මලා දාතන අවසර අරගෙන කර හිටියා නම් බෑ. කාලා කඩා ගත්ත බෑන්න. ඒක වෙලා තියෙනවා. කල යුත්ත කිරීම කරලා තියෙනවා. ඉතින් ඒ අප්‍රමාදයට එහා පැත්තේ බුරුමේ කට්ටිය කියනවා නොකල යුත්ත නොකිරීම සම්බන්ධව අප්‍රමාදයක් තියෙනවා. නොපනත්කම් නොකල යුතු නොපනත් භික්ෂුන් වහන්සේලා දසසිල් රකින්නේ නැහැ. ඒක ඉතින් බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. උපසම්පදා වුණත් දසසිල්ලත් රකින්නේ නැහැ. නොකල යුතුකම් එහෙම කෙරුවට පස්සේ අපි කියන දේ මිනිස්සු අහන්නේ නැහැ. අපි කල යුතු වෙන බෝධි පූජාව ටිප් টොප් දෙන්න පුළුවන්. බණක් දෙන්න පුළුවන්. ගල් කුළුණක් උනත් ඔළුව වනන්න දෙන්න පුළුවන්. හැබැයි ඒ කල යුතු සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා නොකල යුතු නොපනත්කම් කරන්නේ. උත්තර තමයි ලීක් එක තියෙන්නේ. උත්තර තමයි අපි කරන වැඩවල දරන්නේ නැත්තේ. පල්ල නැති මල්ලක් වගේ මොන පිනක්වත් දරන්නේ පුරෝණ තමයි වැඩි. පුරණ කියන්නේ සංස්කාර. රැස් කරනවා කියන්නේ සංස්කාර. හිටින්නේ නැහැ. මල් මාලේට මල් ලැබුණා වගේ නෙවෙයි. මල් ටික තියෙන ආතෙන උඩ උණකක් ආවොත් විසිලා යනවා. මල් එමිනෙන්නේ නැහැ. එමිනෙන්නේ නැති වෙන්න හේතුව නොකල යුතු නොපනත්කම් නොකිරීම. අපි ඒක පැත්තක දාලා ඒක හංගලා කෙරුවට කමන්නේ නැහැ කියලා කරනවා. නමුත් ඒක මානවය වෙනුවෙන් අපි මානවය කණ්ණාඩියක් තියාගෙන මෙතන මේ වීඩියෝ කැමරා එකක් තියෙනවානේ. ඒක ඔක්කොම සටහන් වෙනවා. ඒකේ අපි කරන හැම එකක්ම සටහන් වෙනවා. සටහන් වෙනකොට නොකල යුතු නොකිරීම අතින් බලනකොට අපිට ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා. ඒකේ ලොක්ක පුංචා කියලා කෙනෙක් නැහැ. පැවිදි උපැවිදි කියලා වෙනසක් නැහැ. ඥාන පිරිමි කියලා වෙනසක් නැහැ. බෞද්ධ අබෞද්ධ වෙනසක් නැහැ. මේක බුදුරජාණන් අපේ ඔළුවටම කොටලා තියෙනවා. අප්‍රමාදේ නොකල යුතු නොපනත්කම් නිකිරීමට අපි හැම වෙලාවෙම ගුරුවරයෙක් තියාගන්න ඕනේ. හැම වෙලාවෙම කෙනෙක් ළඟ තියන්න ඕනේ මෙන්න මේ ටික මම කරනවා මෙන්න මගේ කාලසටහන මම පම වුණොත් මට කියන්න.
ඒකේ කමඨාන් සුද්ධ කිරීම හරිය වැදගත්. මට කළ යුතු දේ මම කරනවා. ඒක මේ මනාපමනාප නෙවෙයි ඒක යුතුයකම. ඒක අපි රාජකාරිය. දේව කාර්යයට තහප. ආනේ ටික කරනවා නම් එවැනි නොකල යුතු නොපනත්කම් කිරීම හේතුවට සතිය කොහොමද බලපාන්නේ කියන එකටයි මම මේ පොට පාද ගන්න හදන්නේ. අපි අතරේ දැන් මේ යන වෙලාවේ හැටියට අපි සෑහෙන තොගයක් වල් වහගෙන කොටාගෙන යනවා වහගෙන ගහගෙන යන්නේ. ඒක බොක්ක දන්නවා. ඒක අපි හෘදේ සාක්ෂිය දන්නවා. ඉතින් ඒක සම්පූර්ණ විය යුතු නෑ සතිය වඩන්න. මම නැවතත් කියනවා අපි ළඟ තියෙන අඩුපාඩුකම් වැරදි හැම කෙනා ගාම තියෙනවානේ. ඒක කිසිසේත්ම බලපන්නේ සතිය වඩන්න. ඉතින් ඒකට මම ලෝකෙටම ආදර්ශයක් නැත්තම් ලෝකෙට නිදර්ශනයක්. මම සතිය පටන් ගන්න කාලේ වුණා පන්සිල් පද පහම කඩලා ගිහියෙක් විදියට. ආසාවෙන්, ප්‍රේමයෙන්, දයාවෙන් සත්තු මරලා තියෙනවා. ඒක මට ආඩම්බරයක් විදියට මම ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට කිව්වා ඔබ වහන්සේ මේ අපිට භාවනා කතා කරනවා සතිය ගන්නන්න ඇතට ස්වාමීන් අපි සුදුස්සෝ නෙවෙයි. අපි මේ ම්ලේච්ඡෝ හැම සිල්පදේම කඩනවා. ඊට පස්සේ මම උඹට කිව්වේ නෑනේ සිල්පද රකින්න කියලා සතිය වඩන්න. ඉස්සෙල්ල වඩලා බලපන්. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ වඩන්නේ? නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ. සිල්පද තිබුණා නෑ සතිය වඩන්න ප්‍රශ්නයක් නෑ. මං රණ්ඩු කරනවා. දෙ මට කමටහන දෙන්න නැත්තම් ඒ මගේ ගුරුවරයා ඒ ආම්දුරු ඕස්ට්‍රේලියානු ජාතිය. ඉතින් ඕන වෙලාවක වරෙන් ඕන වෙලාවක අහපන් පටන් ගන්න කිසිම මේ මූලික සුදුසුකම් නැහැ. ඉතින් බෞද්ධයෝ කියන්නේ නෑනේ පන්තිල් අරගෙන බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති යෝයිමා සතර ආරක්ඛා බික්ඛු භාවීය සීලවා. මේ චතුරාර්යක භාවනා කළා සීල් අරගෙන හඳුන් කිරපැණි වලින් නාල පටන් ගන්න ඕනේ භාවනාව කියලා. පටන් ගත්ත එකෙක් මම දැකලත් නැහැ. ඔය මොන චතුරාර්යක භාවනා කරුවා සතිය වඩන්නේ නැහැ. ඒක නිකන් බොරුවට නිකන් මේ ගෙයි අදන්න පාදම හදලා ගෙපල කපලා නූල් ගහලා තියාගෙන ඉන්නවා. ඒකේ තනකොළ වෙයි. නූල් ගැහුවයි කියලා තනකොළ නෙවෙයි. ආන්නි වැඩේ වෙන්නේ. ඉතින් ඒ සතිය වැඩිීමේදී මං ඒ ස්වාංශයට මං කරව හැප නොපනත්කමක්ම ගිහිල්ලා කිව්වා. මෙන්න මේ විදිහටයි ස්වාංශ වෙන්නේ. ඒක ගැන හිතන්නවත් එපයි කිව්වා. මේ දවසකට දත්ම දෙමට කිව්වේ දත්ම දෙනකොට සතිමත් වෙන්නේ කියලා. මොකද මට සක්මන් කරන සක්මන් වල තිබුණේ නැහැ මම මේ කතා කරන්නේ 78 ඒ භාවනා මධ්‍යස්ථාන කියන જાතියක් ඒ කාලේ ලෝකෙ තිබුණේ නැහැ. හැබැයි භාවනා කරන කට්ටිය හිටියා. අපි දන්නේ නැහැ. ඒ නිසා බණ භාවනා කරනවා අනිත් එක මම කාටවත් නිකන් ඉන්න දෙන කෙනෙක්ගේ අවුස්සන එකමයි වැඩි. මිනිස්සුන්ට ඉඳගෙන ඉනවා පෙන්වන්න බෑ මට. හැංගී හරි හැප්පෙනවා කියලා. නිසා මං ඉඳගත්තොත් මට ගල් ගහනවා මිනිස්සු. ඉඳ ගන්න උනා නම් මට ඉඳ ගන්න වෙන්නේ කාමරේට ගිහලා ලොක් කරලා අපේ ගෙදර පොඩි ගියා 14 දිනක් ජීවත් වෙනවා. අපිට එකනකට ඇඳවල එකනට පුටු එකනට කාමර අඩු ගානේ කලිසමක්වත් එකනට කියලා තිබුණේ අරු අඳින්න නැති වෙලාවේ මූ අඳින එක තමයි අර ඒක තාටක බ්‍රාහ්මණයට වගේ බොහොම හදා බෙදාන ජීවත් වෙන්නේ. ඉතින් එහෙමත් මම කරලා තියෙන එක බොහොම කට්ට වෙට්ට පිටලකමට කිරුවා මිසක් මං කිරුවේ දත්ම දින එක විතරයි. කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා නැත්තම් ලින්දර ගිහිල්ලා දත් බේතුත් නැහනේ ඇඟිල්ලෙන්නේ දත් මදින්නේ අඟුරුනේ කන්නේ ලින්දෙන්නේ වතුර අදින්නේ ওই ටික කරනකොට ටික මට තේරෙන්නේ ඉතින් මොන සිල්පදේ තිබුණා නැත්නම් දත් මදිනකොට දත්වල ඇඟිලි වදිනවා තේරෙනවනේ. හැබැයි ඒක ගිහිල්ලා කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ හරි ස්වාමීන් සීලේ කෝක වේදත් දත් මදිනකොට විදුරු මහේ වදිනකොටයි දත්වල වදිනකොටයි අඟුරු කුඩුයි කළු පාටයි ඒකේ රසයි එතකොට තිබුණා අර ඇඟේ කච්චල් ගතිය මූණේ මේ අඟුරු වල නිසා කටේ තිබුණ ඒ සීනි ගඳවල කච්චල් ගතිය ඔක්කොම නැති වෙන හැටි කිව්වම කියන ඔච්චරනේ බං. ඕකට මොනවද වෙන මොනවාක්. ඉතින් මං කෝ සිගරට් බොන්න හිතන බීබන් දිගටම කිව්වා. ප්‍රශ්නයක් නැහැ. ඔබ දැන් දන්නවනේ. ඕනෙක දවසක් හෙම්බිරිසාවක් හැදුවා. ඇදලා සිගරට් බිව්වට පස්සේ මට මොන්න තුප්පහි දෙයක හරීම කැතයි ඒ සෙම නරක් වුණාට පස්සේ සිගරට් බොන්න බෑ. මං කිව්වා අද්ද නතර කරන්න. අනේ පිස්සා ඔක බීපන්. ඔබ දැන් ඔය නතර කරලා හෙම්බිරිසා නතර චා ආයෙ පටන් ගන්නවා. බල්ලෝ ගූ කන එක නතර වෙනවද? උපවාස කරන්න පුළුවන්ද බලන්න. ඌක දැකම උට ඉඹල හරියන්න ඕනේ. කිව්වේ හැටි. ඔබ බොරුව කරන්නේ කියලා. මං කිව්වා මේ මොනවද කියන්නේ මම මේ ගිහියෙක් ඇවිල්ලා ඔබ වහන්සේලා ළඟට ආපුවා ඔබ වහන්සේ කියනවා මේ නතර කරු සිගරට් බීපන් කියලා. ඔය බොරුව කරන්නේ ඔබ. ඔක නතර වෙන දවසක් එනවා ඉතිරෝ නතර වෙනවා. දැන් බීපන්. මිලෝ යකෙකුට එහෙම කියන්න බෑනේ. ඉතින් එහෙම ඉඳලා අවුරුදු 7-8 යනකොට මට දුණා ඒ කායන මාර්ග මෙච්චරයි පැවිදි වෙන්න ඕනේ. එතකම් මං විතර සංඝයාට බැනපු
අපි සංවිධාන පිහිටුවගෙන සංඝයාට බැන්නේ. පෙරදින විශ්වවිද්‍යාලයේ සංඝයා ඉන්නේ සංඝාරාමේ. ඒකේ වෝඩන් මන් දන්න හාමුදුරු කෙනෙක් අපි අඬ ගහන යනවා ඛණ්ඩ. ගියාට පස්සේ මට පේනවා කිසි වෙනසක් නැහැ මේ සංඝයා කියන්නේ ඉවුරක් දාගත්තට අපි වගේම જાතියක් මේ ගිහි කාලේ මම කියන්නේ. ඊට පස්සේ හිතන්න මං මේ වගේ බැනපු කෙනෙකුට නැවත පැවිදි වෙන්න හිත හදනවා කියන එක පොඩි වැඩක්ද කියලා. මේ මම බැනපු කොම්පැනියට මම යන්න හදනවා. එතකොට මට තේරෙන පටන් අරගත්තා ඔය කවුරු සිල්පද ගැදුවත් උඹට ප්‍රශ්නයක් නැහැ. ප්‍රමාණයි. මම මේ අප්‍රමාද කියන වචනේ තව අර්ථකථනයක් දෙනවා. අපි මොන තරම් අකුසල කර්ම කරලා තිබුණත් මම කියනවා ආනන්තරිය අකුසල කර්ම කරලා තිබුණත් සතිය පිහිටවන්න නුසුදුස්සෙක් වෙන්නේ නැහැ. ප්‍රමාණයි. never too late. මේ දවස්වල සයිකියාට්‍රික් කෝස් එකක් කරනවා මේ කඩුවෙල. ඉතින් ඒගොල්ලෝ කියලා දෙනවා. ඉතින් අපි දන්නේ නැති ශාස්ත්‍රයක් නෙමෙයි හුඟක් අපේ සංඝයා වහන්සේලා වඩිනවා. දැන් යන්නේ මම හිතන්නේ පස්වෙනි දවසේ ඉවරයි. අපි දවස් 10කින් ඉවර කරනවා. ඉතින් මේ සයිකියාට්‍රිස් වල තියෙන්නේ මොන පිස්සු ඇදුනත් දෝෂයක් දකින්න බෑ, දඩුවම් කරන්න බෑ. එයා හදන පැත්ත මිසක්ක තොට පිස්සු යකෝ කියලා පිස්සට පිස්ස කිව්වට හරියන්නේ නැහැ නේ. වැඩි කරන එකේ හේතුව හොයනවා මිසක්ක දඬුවම් කිරීමක් නැහැ. ඉතින් මට කියන්න තුන හත්තට සැරේ ඕක තමයි මට මන් දන්න දේ never too late. මොන දෙයක් පටන් ගන්න ප්‍රමාණයි. ඉතින් අපිට මේ වාගේ ඒකායන මාර්ගය වෙලා තියෙද්දි අපි ළඟ තියෙන්නේ නොකල යුතු නොපනත්කම් නොකිරීම අතින් අපි වහලා ගහන්න හදනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දුර්ලභමකට දකින්නේ නැහැ. බුදුරජාණන් කියන ප්‍රශ්නයක් නැහැ පුතා. ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්නකෝ සතිය පිටවන්න යනකෝ සතිය පිටවන්න දවසට එක හුස්මක් ගන්න. දවසට එක පියවරක් අඩියක් තියන සතියෙන්. එක දාන පිටක් වළඳන සතියෙන්. දවසට එක දත්ම දිනලා එක බුරුසු පාරක් බලන්න. එච්චරයි. ඊට වැඩිය මහා ලොකු දෙයක් කරන්න යන්න එපා. හිතන්න එපා මුළු දවස පුරාම මේ පරියන්ක ගහගෙන සක්මන හදාගෙන භාවනා මධ්‍යස්ථාන ඉන්නවා කියලා. ඒක පුහුණුවට ගිහිල්ලා මේක පටන් ගත්තොත් අන්න එතනදී සතිය අර්ථකතනේ මම නැවතත් යනවා අටුවාචාර්ය වහන්සේ කියන එකට සතිය සතිය නැති එක පෙන්වන්නේ සතිය නැති හිත පිලාපන ලක්ෂණ සතිය හිත අපිලාපන ලක්ෂණ පිලාපන කියන වචනේ අර්ථය පාලියේ පොළහපනින කියන වතුරට වැටිච්චාම ලබු කබලක් වතුරට වැටිච්චාම රිජි ෆෝම් එකක් වතුරට වැටිච්චාම පොරොප්ප කෑල්ලක් ඔහි උඩ පල්ල යනවා ඒකට කියනවා පොළහපනින හුණක් ආවොත් ඒ අතට යනවා මේ අතට ආවොත් මේ අතට යනවා කිඳා බහින්නේ නැහැ ඉතින් ඒක පෙන්නලා කියනවා භාවනා නොකරන හිත රාග ద్వේෂ මෝහ කියන හතර පැත්තෙන් එන හුලං වලට එහාට මෙහාට වැවෙන පහන් දැල්ලක් වගේ. ඒ කිසිම චාරයක් නැහැ. ওই කිසිම ඒ සතිය නැති හිතක සදාචාරات වගවීමක් තියෙන්න බෑ. ওই කවුරු මොන જાතියෙන් කියාගෙන හිටියත් ওই පිටින් ගාගත්ත සායමක් මිසක තියෙන්න බෑ. නමුත් අපිලාපන ලක්ෂණා කියලා කිඳා බහින්ද ගිය ගම එක හුස්මක් එක පියවරක් වැඩක් කරන්න ගිය ගමන් මේක පුදුම හිතෙනවා අපි අද නෙවෙයි හෙටත් නෙවෙයි අනිද්ද වෙනකොට මම හිතන කාට කාටත් ඒක පොඩ්ඩ අත්දකින්න පුළුවන් වෙයි අපි මොන જાති හිතහන්ටියත් ඒක හුස්මක් වාඩි වෙලා ගන්න ගියාම ඒක ප්‍රශ්නයක් නැහැනේ අපි අවුරුදු 100ක් ජීවත් වෙනකොට කෝටි 13ක් අපිට හුස්ම හම්බ වෙනවා ඕපනින් account එක මරනකොට අපි දන්නේ කොහෙන් ගියාද කියලා මේ 13 ලක්ෂය 13 කෝටිය දැන් දන්නෙත් නෑ හුස්ම කෝටි කීයක් ගිහිල්ලා තියෙනවා තව කෝටි 30 යනවා කියලා. මැරෙන්න ගියාම නම් කියනවා අනේ තව හුස්ම දෙකක් දෙන්න අප්පා. මේ අහවල් වැඩේ කරන්න තියෙනවා අප්පා. මේ වැඩේ කරන්න තියෙනවා අප්පා. ඒ වෙලාවට හෙට්ටු කරනවා. දවසට එක හුස්මක් ගත්තාම හිතෙනවා ඒක වාර්තා වුණොත් මොකද චන්දිගුණ ස්වාමීන් උත්සාහ කරා පියවර කීපයක් යනකොට දැනෙන දේ කියන්නේ හුස්ම ගන්න. ඒතේ වාර්තා කෙරුවොත් එයාට පේනවා ඒක හුස්මක් අරගෙන වාර්තා කරුවොත් එයාට සහතිකයක් දෙන්න පුළුවන් මේ ආත්මේ නිවන් දකින්න භව්‍ය පුද්ගලෙක් යා. ඒකවත් බැරි ඇත්තෝ ඉන්නවා. කැන්සර් ඇදිච්චාම වේදනාව වැඩි වෙච්චාම මානසික අසහන ආවම ඒකවත් කරන්න බෑ. ඒ නිසා එම් බැත්නම් අපි දොස් කියන්නේ බෑ ඔක්කොටම පුළුවන් වේතු කියලා නීතියක් නැහැනේ. ආන්න සත්‍ය පිහිටවනම් කියනවා දැන් ඔයා කොච්චර මහන්සියන බාන සංසාරේ මෙච්චර කාලයක් ඇවිල්ලා මට එක හුස්මක් සතියෙන් ගන්න පුළුවන් කියලා කියන්නේ බුදු කෙනෙක් ඉදිරියට ඇවිල්ලා නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් ඉදිරියට ඇවිල්ලා අහලා චින්තාමය වශයෙන් මේක කර බලන කුසල ඡන්දයක් පහළ වෙලා කරලා
එක හුස්මක් ගන්න පුළුවන් උනායි කියලා කියන්නේ මේ පුදුමාකාර ජය කණුවක් ළඟා වීම. දැන් තියෙනවද පෞරුෂත්වය හුස්ම දෙකක් ගන්න? ඒක සාධාරණයි. මේ උපයා ගන්නා ලද දේ අරසා කරගන්න. උත්තාන සම්පදා පළවෙනි හුස්ම කිඳා බහින්න ඕන. මේක ප්‍රශ්වාසය නෙවෙයි ආශ්වාසය. ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නේ. සද්දහනව නෙවෙයි හිතවිලි නෙවෙයි වේදන එක හුස්මයි මම මේ කතා කරන්නේ. එක හුස්මකට ඉඩපාඩු ලබාගෙන බසනවා. බැස්සුවට පස්සේ යාට දන්නවා ඔය දැනෙමිටි කමෙන්. ඔය දන්න කමෙන් ගිහලා හුස්ම දෙකක් බලන්න. එදාට ලක්ෂයක් හොයාගත්ත නිසා ලක්ෂ දෙකක් හම්බ කරුවා වගේ පුදුම සතුටක් හම්බ වෙනවා. ලද්දා මුදානිබ්බුතින් පුඤ්ජමානා. නොමිනේ ලද මේ නිවන. අත්දකින්නා වූ රතන සූත්‍රයේ තියෙන ලද්දා මුදානිබ්බුතින් පුඤ්ජමානා මේ නොමිලේ ලැබෙන තව හුස්මකට යනවා. ඊට පස්සේ කියන දෙක. දෙවිත චක්‍රය, තුන්වර චක්‍රය, හතර 5 6 7. ඒ එක ඇල්ලුවට පස්සේ අපි හිතන්නකො මේ කන්ද උඩ ගලක් තියෙනවායි කිය. ගල පෙරළුවාට පස්සේ ඕක තලාගෙන යනවයි කියන එක, සානුව දක්කම පෙරලෙනවයි කියන එක අහන්න දෙයක් නැහැ. හැබැයි අර ගල මුරුල් කරලා ගල දා ගන්නකම් අමාරුයි. ඒකට ස්නෝබෝලින් ඉෆෙක්ට් කියලා කියනවා. ඉතින් ඒ ටිකේ අපි මේ ඉගෙන ගත්ත මොනම දෙයකින්වත් ඒකට උදව්වක් නැහැ. අපි හම්බ කරමු මොනම දෙයකින් උදව්වක් නැහැ. අපි නෑ ඉන්න මොනම දෙයක්වත් ඒකට කරන්න බෑ. ඔය කිසිම විශ්වවිද්‍යාලයක ඔය පාඩම ගන්නව මම දැකලා නැහැ. පිරිවෙන පැත්තක දිවිච්චාවයි. හැබැයි මේක ඉගෙන ගන්න බුදුරජාණන් වහන්සේ පටාචාරාවට කිව්වේ රෙදි නැතුව ඉන්න වෙලාව. පටාචාරාවට මතක් කරුවේ මිනිහත් මැල්ල නිල් පාට වෙලා හුඹහක් උඩ. එක දරුවෙක් ලේ ඉරාගෙන කාලා පියා කුස්සේ. තව දරුවෙක් වතුරට ගහගෙන ගිහිල්ලා. අම්මා තාත්තා දෙන්නම මැරලා සෝන්කොතේ ගිනි ගන්නවා. නංගි සතිය පිටපන් කිව්වෙ විතරයි බුදුහාමරෝ කිව්වේ. රෙදි නැතුව. එතකොට තමයි මතක් වුණේ මම දරු දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් තරුණ කාන්තාවක් ඉන්නේ මහා පිරිසක් හිත හෙළුවෙන් කියලා. ළඟ ඉන්න මිනිස්සෙක් උතුරු සලුව දුන්නා. එතනදීම ජීවිත පරිවර්තනයක් වුණා. එන්න මේ කවුද පටාචාරා කියන නමත් ඇත්තේ නෑ. අපටාචාරා දාන්න ඕනේ මේක පටාචාරා කියලා. දැම්මම රෙදි නැතුව ඇවිදිච්ච ගෑණි කියන එකයි අපටාචාරා කියන්නේ. දාලා තියෙන පටාචාරා කියලා. එන්න සිල්වර ගන්න නමුත්ස්ස කියන්න කියලා කික් කරන්න පුළුවන් ද පටාචාරා හෙළුවෙන් ආපු වෙලාවේ. ඉසල බුද්ධ ආගමට එන්නකෝ. ඊට පස්සේ নমස්කාරය කියන්නකෝ. ඊට පස්සේ පන්සිල් සමාදන් වෙන්නකෝ. ඊට පස්සේ චතුරාර්යක භාවනා කරන්නකෝ. ඊට පස්සේ සක්මන් කරලා එන්නකෝ පොඩ්ඩක් මං කියලා දෙන්නම් කියලා. නේ කෙලින්ම කිව්වේ නංගි සතිය පිහිටවපන්. අඟුලිමාල කඩුව එල්ලන තෝ කපන තෝ මරණ කියන්නේ නෝ කිව්වේ. මල්ලි මම නතරුණා පුළුවන් නම් බ නතර යන් කිව්වා. කඩුව බිම තිබ්බා ආරියෝ හරි තේරුණා. සුද්ධෝදන රජුරණ කිව්වේ රෙදි නැතුව උඩට අඳ ගන්න නැතුව මේ මගේ පුතා යුවරජක එක මේ පාරේ හිඟා කනවා. යසෝදරාව ගිහලා මාමණ්ඩිය ඇවිස්සුවා. මාමණ්ඩි දිව්වේ සුද්ධෝදන රජුරිය උඩට අඳින්න නැතුව. මල හත්ති ලව්වන්නේ මේ මාලිගාව ගාන බර ගානක් ඇවිල්ලා හිඟා කනවා එන්න එපායි මාලිගා නෑ මහරජ. අපි මේ වංශේ පවත්වනවනේ. මොකද නෑ අපි මේ ආර්ය වංශේ හිඟා කන එක තමයි කරන්නේ. ආර්ය වංශ කියලා කියනකොටම සෝවනු. මේ පාර මැද උඩට අඳින්න නැතුව. ඉතින් මං කියන්නේ මෙතන ඉන්න ඔක්කොමලා සුද්ධෝදන රජු රෝඩුව මෙතන ඉන්න ඔක්කොමලා පටාචාරාව කියලා. මම මේ නිදර්ශන කීපයක් කියන්නේ. අපි මොන තරම් බයිලා කියනවාද කවුරු හරි ආපුවාම අපෙන් කාරණාවක් අහන්න. කහින්න පුළුවන් ද කියලා අහනවා. උඩ පනින්න පුළුවන් ද කියලා අහනවා. අපිටත් කහින්න බැරුව. මේ සතියේට මේ අප්‍රමාදයට කිසිම පසුබිම් සැකස්මක් හෝ මූලික සුදුසුකමක් අවශ්‍ය නැහැ. ඊට පස්සේ හැබැයි මම සහතික කරනවා එයා ඔය මෙතෙක් කරපු නොපනත්කම් ටික හැලෙන්න පටන් ගන්නවා සර්පේගේ දි รา ගිය හැවක් විදියට. ඒක මගේ ජීවිතේ මම දිගටම දකිනවා. ඒ නිසා මට කියන්නේ මගේ යුනිවර්සිටි යාළුවෝ මම මේ දවස්වල ඒ කඩප්පුලි පැත්තේ හිටියේ විශ්වවිද්‍යාලේ නෝඩ කඩප්පුලි යථාර්ථවාදී අහවල් සංගමයේ කියලා අපිට කියන්නේ 8 දිනක් හිටියා පුදුමාකාර මිනිස්සුන කරදර කරනවා. ඊට පස්සේ ඒ යාළුවා කියන කරදර කරන නැතිගෙන් මට නම් පේන්නේ මේ සතිය හරියන්නේ අප්‍රමාදේ හරියන්නේ කඩප්පුලියන්ට විතරයි වගේ කියලා කිව්වා. ඒ කියන්නේ පටාචාරාවල අඟුලිමාලාට
එහෙම නැත්නම් ඒ කට්ටියට විතරයි වගේ කියලා. ඒ මොකද මයි දිහා බලපුවම කිසිම කෙනෙකුට හිතන්න බෑ මේ වගේ පිරිසකට උඩට නැගලා බණක් කියන්න මහාන වෙන්න කමටහත් දෙන කතාවක් මම පලාතක තියුනේ මං හිරගේයයි කියලා හිතන්නේ. සංවිධානාත්මක හොරකම් කරන්න පුළුවන්. පුස්තකාලවලින් පොත් ඉස්සීලේ මගේ විනෝදාංශයක් ඒකයි. තම්බි කඩ වලට ගිහිල්ලා තේ බීලා සල්ලි දෙන්නේ නැති වෙන එක යාළුවන්ට ගහලා උණ්ඩත් අරන් දෙනවා. සල්ලි දෙන්නේ නැහැ. නටන කකුලේ ගෙජ්ජි ටික අපත හැකි මට. පහසලව කපන්න පුළුවන් මට. ඉතින් ඒකෝට කියනවා ඒ නම් ඉතින් ඔය සතිය හරියන්නේ ඔක්කොම කරන්නේ මේ කඩප්පුලියන්න විතරයි කියලා මම පිළිගන්නේ නැහැ. මං පිළිගන්නේ දැන් අපි ගිහිලා දෙකේ පන්ති ළමයෙකුට උගන්වනකොට හතරේ පන්ති ළමයෙකුට වෙන්නේ ළමයා පට ගන්නකොට උත්තර දීලා කියනවා අයියෝ ඔය බාන්තේ ඔය කියන එක ඒ මුස්ලිම් ගෑනු ළමෙක් කියනවලු මේ අපේ ධම්මවිරාමර අපි වැඩසටහන ඉවරනට පස්සේ කියන් තියෙන ස්වාමීන් ඔබ වහන්සේ අපිට උගන්වපු මේක ළමයි ළඟ තිබිලා තියෙනවානේ ස්වාමීන් වහන්සේ. මේක මානව දායාදයක් මේක ජම්ම දායාදයක් අපි ළඟ තියෙන. අපි මේ අරවට මෙවට ඔළුව දාලා අතීතයට ඔළුව දාලා අනාගතයට ඔළුව දාලා අරය ගැන හිතලා මෙයා ගැන හිතලා අතන ගැන මෙතන ගැන හිතන මිසක මම දැන් මෙතන නැහැ. හැබැයි කොච්චර නන්නත්තර වුණත් මම දැන් මෙතෙන් යන චිත්තක්ෂණය යන්නේ. අද පළවෙනි මේ Zoom එකේ කතා කරපු එකන කියනවා පිට යනවා ස්වාමීන් වහන්සේ හිත මම නැවත හිතගත්ත බව දන්නේ මගේ විලුව පොළවේ වදිනකොට මම දන්නවා පිට ගියේ නෙවෙයි හිත දැන් තියෙන්නේ සතිය කියලා. ඉතින් ඒක අපිට කියලා දෙන්නේ නැත්තම් පෙන්ලා දෙන්නේ මේ හතරේ පන්ති ළමයි. අපි ගාල්ලේ තියෙන මන් දන්නේ විලේජස් වලට කියන මට මතක නැහැ. ඒ ඔක්කොගම සතිපාසල කරා. මහින්දේ කරා. රිපන් බාලිකා විද්‍යාලය කරා. මුළු මහින්දේ කොලෙජ් එකටම ගිහලා මම කරා. ඊට පස්සේ කිව්වා මෙන්න මේ හෝල් එකේ තමයි කිව්වා ආනන්ද රාජ කරුණා මේ ජාතික ගීය ගායපු මේ තැන. හැමදාම සෙමිනාරි පහක් සතිපාසල කරන අය කට්ටිය. මේ ඉස්කෝලේ යන ළමයි. ඉතින් ඒගොල්ලන්ට ඔය අඟුලිමාල කතාවල් මොකුත් නැහැ. බොහොම සාධාරණව බොහොම සෞඛ්‍ය සම්පන්නව හැදෙන පුංචි දරුවෝ එයාටත් කරන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ නමක් ගමක් පන්තියක් නැතුව කිව්වේ ඒකායනයි මේ මාර්ගය කරන්න පුළුවන්. නොකරනවට කිසි ප්‍රශ්නයක් නැහැ. නඩුත් නැහැ. මොනම ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය සිංහ කියන්නේ නැහැ එතකොට. ශාක්‍ය පුත්‍ර කියන්නෙත් නැහැ. ශාක්‍ය දීතා කියන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ නමක් දාගනි. ඉතින් මේ සතියේ තියෙන මේ අපිලාපන ලක්ෂණය මේ කිඳා බහින ගතිය මනුස්සයාට පමණක්ම තියෙන කිසිම තිරසනෙකුට නැති දෙවියෙකුට නැති බ්‍රහ්මයෙකුට නැති සුවිශේෂී පරිණාමයේ අවස්ථාවක් අපිට අවශ්‍ය නම් ලක්ෂයක් බඩු තියේදී එකට අවධානය යොමු කරන්න පුළුවන්. දැන් ලක්ෂයක් බඩු තියේදී මීයක් ඉන්න තැන පූසෙකුට බෑ වෙන දෙයකට අවධානය යොමු කරන්න. මොකද ඒක සහජයෙන්ම යන්නේ මීයටම තමයි. මිනිස්සුෙකුට අපි කිව්වොත් විඥාණයට එල්ල වෙන දේවල් ඇහෙන් රූප එනවා, කනින් ශබ්ද එනවා, නාසයෙන් ගඳ එනවා, දිවෙන් රස එනවා, කයෙන් පහස එනවා, හිතින් හිතවිලි එනවා. මේ හයෙන්ම තටුව පුදනවා විඥාණයට. ගෙනල්ලා කියනවා නේ මම රූපයක් බලනවා මට මයි පැත්තේ එන්නකෝ මයිත් එක රූප බලන්න එන්නකෝ චක්කු විඥානෙ වෙන්නකෝ කියලා. ඒතර කන ඇවිල්ලා කියන නෑ සෝත විඥානෙ වෙන්නකෝ මයිලකට එන්නකෝ ෂෝක් සද්දයක් ඇහෙනවා. නාසය ගඳ මේ 6 දෙනෙක් පෙනුමක් අරගෙන එනවා විඥානය ගාවට. සංස්කාර තමයි තෝරුම් ගන්න 6ක් ගෙනාවට මෙන්න මේක තමයි විඥාණයට දෙන්න ඕනේ කියලා. ඒක හරියට පෙරයොමුණා වගේ රජ්ජුරවන්න දෙන්නේ ඔක්කොම නෙවෙයි. තොරතුරු වලින් ඊ타ත්ම රජ්ජුරෝ මනාප වෙන ස්තෝත්‍ර ටික විතර රජ්ජුරවන්න කියන්නේ. අනිත් ඒවා දෙන්නේ නැහැ. ඒක තමයි වන්දි බට්ටකම් කරනවා කියන්නේ. ඒ තමයි ස්තෝත්‍ර කියන්නේ. ඉතින් අපි මේ දැන් දකින්නේ මේ සංස්කාර විසින් ඉදිරිපත් කරන ලද්ද වැඩිම කෙලස් තියෙන එක තමයි අපි සාමාන්‍යයෙන් දකින්නේ අහන්නේ. එතකොට අපිට පේනවා එකක් බලනකොට මේ වෙලාවේ ඇහෙන සද්ද වලට මොකද වෙන්නේ? එකක් අහන බලාගෙන ඉන්නකොට ගන්ධ රස පහතට මොකද වෙන්නේ? ඔක්කොම අපි කියනවා මේ ලීන භාවයටපත් වෙනවා. නිසා එකක් තෝරනකොට අනික් සේරම අපි පාවා දෙනවා ඒ සාපේ සංසාරේ කියලා කියනවා. මේ එකක් බලනවා කියනකොට අනිත් දේවල් ගොඩාක් ඉදිරිපත් වෙලා තියෙනවා යෝජනා වෙලා තියෙනවා ස්ථිර වෙලා නැහැ. මම මේ එකට දාන්නේ මගේ අවධානය යොමු වෙලා තියෙන ඒකට. එතකොට අනිත් ඒවා ඔක්කොම අවචාවට යනවා කියලා කියනවා.
අවචාවට යනවා. මෙන්න මේක පිළිබඳව දැනගත්ත දවසේ පේනවා අපි මරණකම් කොච්චර පොඩ්ඩක් අත්දකින්නේ. මේ එකක් දෙකක් අත්දැකීම නිසා කොච්චර ප්‍රදේශයක් අපි පාව දෙනවද කියලා. ඒක පිළිබඳව විස්තරයක් තියෙන ওই සතියේ බලමයි මේ කියන පොතේ ඥානපෝනික හමුදුර ලියලා තියෙන. අපි ඒක සිංහලට දැම්මා 4 දිනක් සිංහලට දාලා තියෙනවා. දැන් මේ දවස්වල ඒක දෙමළ පිටපත යනවා. ඉතින් ඇවිල්ලා හිටියා අපේ දෙමළ භාෂාව පිළිබඳ අධ්‍යක්ෂ ස්වාමීන්ට මම කිව්වා මේක පොඩ්ඩක් බලලා දෙන්නයි කියලා. ඒ ස්වාමීන් කියනවා නේ මන් දන්නේ නැහැ. දෙමළ නම් දන්නවා හැබැයි ඔය දෙමළේ දන්නේ නැහැ. සතිය දන්නේ නැහැ. ඇයි බෞද්ධ භික්ෂුවක් නේ? දන්නේම නැහැ. ඈත ඉඳලා කියන්න පුළුවන්. තම්බි කෙනෙක් නම් හොයලා බලලා කියයි. උන් කියනවා මේ මරහබා කියලා වචනයක්. මුස්ලිම් මිනිස්සු කියනවා ෆලීල් මට කතා කරලා කියනවා ඔබ වහන්සේ මේ කරන වැඩ නිසා මුස්ලිම් ළමයි බුද්ධ ධර්මයට ගනි කියලා ඔබ වහන්සේ චෝදනා කරાવી. අපි කවුරු හරි සහෝදරයෙක් කියලා ඔබ වහන්සේ චෝදනා කළොත් කියන්නේ කුරානේ කියවන්නේ කියලා කුරානේ තියෙනවා මරහබා. ඔක තමයි සතිය කියන්නේ. හින්දු පොතේ තියෙනවා සච්චිත්තානන්ද කියලා. සච්චිත්තානන්ද. බයිබලයේ තියෙනවා අවයානස් කියලා. හැම එකෙම වගේ තියෙන හැබැයි මේ අපිට වෙච්ච දේම තමයි ඒගොල්ලෝ ඒක ගණන් ගත්තේ නැහැ. ඒ නිසා මේ දී ඇති අවස්ථාවක අපේ හිත යන්නේ කොතෙන්ද කියලා බැලුවොත් මිටි තනින් වතුර බැසියේ. කෙලස් වැඩිම තියෙන දෙකට ගියා. ඉතින් අපිට කොහෙද මරණ මොහොතදී කොහෙද තියෙන්නේ හිත අහවල් තැනට යන්න ඕන කියලා කිසිම හිතලවත් නැහැ. මරණ මොහොතදී ඒක පාට රූප, ශබ්ද, ගන්ධ, රස ඔක්කොම ඒකට විස්තරේ මෙහෙමයි ඇහැ වැඩ කරන්නේ නැතුව යනවා. කන, නාසය, දිව, කය හැබැයි ඇතුලේ දැකපු රූප, පරණ රූප රාමු පේන පටන් ගන්න බොහොම සජීවීව. අහපු ශබ්ද හොඳ නරක දෙකම ගන්ධ රස පහස එනවා. ඒ වෙලාවේ කෝකට හිත දායිද කියලා කර්ම නිමිත්ත, ගති නිමිත්ත, කර්ම කෝක වේද කියලා ලක්ෂයක් තියෙනවා. තාම තියා එතෙන්දි ගියත් තෝරන්න බෑ. මොකට යයිද කියන එක, මොකට කිඳා බහිද කියන එක අපි දන්නේ නැහැ. අපිට අපේ අම්මලා තාත්තලා දන්නෙත් නැහැ, අපි ගුරුවරු දන්නෙත් නැහැ, මොකවත් දන්නේ නැහැ. නමුත් මේ දැන් මේ තියේ බුද්ධියෙන් ඉන්න වෙලාවේ ලක්ෂයක් අරමුණ තියදී හුස්මට විතරක් හිත දාපන් කියන්නේ සරුවච්චන් වහන්සේ මේ හුස්ම කෙලස් දනවන එකක් නෙවෙයි. තණ්හාමාන දිට්ටි නැත්තම් මනාපමනා පහල කරවන්නේ නැහැ. දෙක හුස්ම නිබේ හම්බ වෙනවා. එකක් පැන්නුවයි කියලා ප්‍රශ්න නැහැ. නැවත නැවත හම්බ වෙනවා. ඒ නිසා නොමිලේ ලැබෙන උදාසීන වූ මේ අරමුණක් බුදුජානනාන්තේ අපිට සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන්නේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පිළුව. දාන්න තියෙන හැම බෝලම දාලා තමයි කියන්නේ මේක තමයි අඩුවෙන්ම දෙන්න පුළුවන් දේ හිත දෙනකොට හුස්ම අහුවෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් හුස්ම නැවත නැවතින පුළුවන් වෙච්ච වෙලාවක ඒක හුස්මක් ඇල්ලුවොත් අපිට කියන්න පුළුවන් මේ හුස්ම ඇල්ලුවයි කියලා කියන්නේ මුළු ලෝකෙම දන් දුන්නා හා සමාන පිනක් සිද්ධ වෙනවා. සක්විති රජෙ පිනක් හම්බ වෙනවා. හැබැයි ඒක කාට හරි කියන්න බැරි නම් ඒ පින නැහැ. මට මේ වෙලාවේ මට හුස්මක් බලන්න පුළුවන් වුණා. දෙකක් බලන්න පුළුවන්. තුනක් බලන්න පුළුවන්. ඒක ආඩම්බරෙන් කිව්වනම් එයාට ඕන කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන්. ඔයා හොඳටම කොහොමද දන්නේ හුස්ම හිටියයි කියලා. නෑ මම ඇවිදිනව නෙවෙයි, විලුඹ නෙවෙයි, නාසික ආග්‍රේ මෙන්න මේව ගතියක් හොඳයි. එහෙමනම් ඒකේ හිත බැසගත්තා නම් ලෝකයක් ආතති, ලෝකයක් කරදර, ලෝකයක් පව් විසඳුනා. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. චිත්තක්ෂණයක නිවනක්. ඒ වගේ මේ නිබ්බුති නැත්නම් විරාග එහෙම නැත්නම් නිරෝධ පහක් කතා කරනවා. තදංග, සමුච්ඡේද, පටිපස්සම්බ, නිස්සරණ ආදි වශයෙන් නිවන් පහකින් තමයි අපි ඔක වර්ණගන්නේ. ඉස්සල්ලාම මේ මතු කරලා දෙන්න හදන්නේ මොහතක නිවන. ඒක කියන ක්ෂණ මාත්‍ර නිවන. ක්ෂණ බංගුර නිවන. පසුකාලින ආපු වචනයක්. මෙන්න මේකට දැම්මනම් මේක හෙලි වුණා නම් මේක හෙලි කරගත්තා නම් අපිට කිතේක වැඩි පටන් ගත්තා. මං කියනවා ඔතෙන්දිම නෙවෙයි ඕන පිටගියේ හිතක් නැවත මට ආනාපානට ගේන්න පුළුවන්. මන්දන ගේන්න ඕනේ ආනාපානට කියලා දැනගෙන රාග හිත, ද්වේෂ හිත, මෝහ හිත, සද්ධාහන හිත, රූප බලන හිත ඉඳලා ආනාපානට මම දැන් ආවා. මෙන්න මේ කාරණාවෙන් මෙන්න මේකෙන් මම ප්‍රත්‍යක්ෂණය කරනවා කියලා කියන්න පුළුවන් නම් මම කියනවා ඒ ආර්ය භූමියටපත් වෙනවා කියලා සෝතාපන්න මාර්ගයටපත් වෙච්ච කෙනෙක්. ආර්ය පුද්ගලයා 8 දෙනාගේ පළවෙනි පන්තියට ගියා. ඉතින් කලබලයේදී ආනාපානේ දන්නවා ආනාපානට යන්න ඕන කියන එක නෙවෙයිනේ අපිට ගැම්මට කියන එක නේ අපි කරන්නේ. කලදයක් වෙච්ච ගමන් අම්මට කුණු හරපෙන් බයින් එක නේ. අපේ සිංහලයේ ක්‍රමේ. අනික් කෙනෙක් නෝ ස්වාමි දරුවනේ කියලා කුරුසය අඳිනවා. අපි
අම්මට ඉතුරු කියන්න හොඳ නැහැ නේද? ඔවා කියලා මට බයිනවා මිනිස්සු. බණ්ඩ ඔවා කියනවාද කියලා. ඒ තරම්ම අපේ හිත කලබලයක් වෙච්ච ගමන් යන්නේ කොහෙද කියන එකෙන් තමයි මරණ මොහොත තීන්දුව වෙන්නේ. ඉතින් අපි මේ නටලා මේ දැන් කරන වැඩේ කරලා කලබල තියදී ආනාපානෙ ගේන්න පුළුවන්, ගේන්න ඕනේ, ගෙනාවා කියලා කියන්න පුළුවන් නම් වාර්තා කරන්න පුළුවන් දවසක් එනවා. සමහර ස්වාමීන් වහන්සේ අවුරුදු දවස් 2-3 අල්ලනවා. අන්න එදාට කියතයි ආහුනීය, පාහුනීය, දක්ඛිනීය, අංජලිකරණීය මේ භික්ෂු කියන නමට ආර්ය පළවෙනි පන්තියට ගියා. සෙල්ලමක් නෙමෙයි. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නේ පළවෙනි ආර්ය පුද්ගල බවටපත් වුණා. එක එක නිදර්ශන කරනු කියනවා. සමහරු කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියනකොටම ආර්ය තත්ත්වයටපත් වෙනවායි කියලා. නමුත් මේකේ ඊට වැඩිය Tamanටම අත්දකින්න පුළුවන් පිට ගිය හිතක් ඕන වෙලාවක ඒ Taman දන්න අරමුණට, නික්ලේශී අරමුණට, නැවත ලැබෙන අරමුණට, උදාසීන අරමුණට ගන්න පුළුවන්කම Taman පුරුදු කරගත්තා නම් මේ වගේ කොරෝනා තියෙන වෙලාවෙ හරි කවන්නේ ඇදිනිතිතිස පුරුදු කරගත්තොත් ඒකේ යන්න ඕනේ ඇබ්බැහියට. උතුරු කට්ටර කොච්චර පයින් ගියවත් උතුරටනේ හැරෙන්නේ. ඒ යකඩේ එහෙම එකක් නැහැ නේ. යකඩේ ඕන පැත්තකට හැරෙනවා. උතුරු කට්ට පුරුදු යකඩේක් අතුල්ලලා යකඩ ගෑලා කාන්දම් කෙරුවොත් උතුරට හැරෙන එකෙන් කියත හැකි යකඩ මේක කාන්දම් වෙලයි කියලා. පොල් ගෙඩියක් වතුර දාලා බලන්න ලැබු පැත්ත තමයි උඩට එන්නේ. පොල් ගෙඩිය හිටවන්නේ ඉස්සෙල්ලා තමාන දාන්න ඉස්සෙල්ලා වතුර දානවා. දාලා එහෙම ගිහලා තැම්පත් කෙරුවොත් උඩට එන අංකුරේ කවදාවත් වක්ක වෙන්නේ නැහැ. කෙලිම උඩට එන්නේ. මොකද පොල් ගෙඩිය ලැබු පැත්ත තමයි ප්‍රകൃතිය උඩ පැත්ත. ලැබු පැත්ත කියලා කියන්නේ අම්මා පොල් ගෙඩිය බින්දිනකොට ඒ ලැබු පැත්ත අරගෙන තමයි පීයේ ගහන්නේ. ඒකට හරියට පොල් ගෙඩි දෙකට ගන්නවා. අනිත් වගේ ඒ ස්වභාවයෙන් වැරදි දැනගත්තට පස්සේ නිවැරදි තැන මේකයි, ക്ഷേමයේ මේකයි, භූමිය මේකයි, නික්ලේශී තැන මේකයි, නිර්මල තැන මේකයි කියලා අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමන් කියලා වැරද්දේ ඉඳලා මෙතන ගෙනත් යන්න ඕනේ. මට පුළුවන්. පරෝපදේශ රහිතව පුළුවන්. මම මේ කරලා තියෙනවා, වැරදිලා තියෙනවා. අද මට පුළුවන්. කියන ඔන්නොච්චරයි අපි මේ වැඩමුළුවෙන් දෙන්න හදන්නේ. ඒකත් ඇත්තටම ඉහළ මට්ටමක අපේ પરමාර්ථයක්. එච්චරම නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හිත පිට යන එක ප්‍රශ්නයක් නැහැ. පිට ගියාට පස්සේ ගෙනත් තියෙන තැන කියන්න පුළුවන් නම් අර අපිලාපන ලක්ෂණිකේ උත්කෘෂ්ඨ අර්ථෙම ලැබෙනවා. ඒ කලබල එහෙම මෙහෙන් අපේ හිත හදන වෙලාවේදී අපි ඔළුව ගහගෙනම ඉන්නවා නික්ලේශී අරමුණේ. බෑ කියන එකට නම් ඉතින් කියනවා. ඉතින් මුල් දවස්වල කාටවත් එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. නැත්නම් ඒකෙන් කියන්නේ මේ අනුසුදුස්සෙක් අභව්‍ය කෙනෙක් කියලා උත්සාහ කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුනු වායිකෝ දුනු වාය අන්තේවාදිකෙක් ටාගට් එක තියාගෙන මොකද්ද එල්ලේ තියාන විදලා එක දවසක නික අන්තිමට ගිහිල්ලා දුන්න වදින්නේ ඊතලේ වදින්නේ එතකන් වෙඩි තියන්න එපා. එතකන් දුන්න මේවා කවදාකවත් සාජාතෙන් අපිට තිබුණත් ඒ ගුණේ මතුවෙන්නේ විදිනකොටනේ. අනිත් වගේ අපි හැම වෙලාවෙම විදින්න ඕනේ ආස්වාද ප්‍රසආසයට පිම්බීම ඇකිලිමට නැත්නම් වම දකුණට විදලා මට දැන් ඒකාන්තයෙන්ම මොන කරදර තිබ්බත් මෙතෙන් යන්න පුළුවන් කියලා එක චිත්තක්ෂණයක් දැකපු දවසේ තේරෙනවා මේක අම්මා අප්පා දීපු දෙයක්වත් කාට හොරකම් කරන්න පුළුවන් දෙයක්වත් කාගෙන්වත් හොරකම් කරන්න බැරි දෙයක්වත් ඒ වගේම එතකොට මීට පස්සේ මං සතිය පිහිටවන්න දෙන්නේ නැහැ කියලා බලාධිකාරියක්වත් මේ ලෝකේ නැහැ. මේ ඒකායන මාර්ගයේට බලාධිකාරියක් නැහැ. උඹට මං සතිමත් වෙන්න දෙන්නේ නැහැ කියලා බෙල්ල කපන්න උඹට සතිමත් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්නේ කරන මේ අපිලාපන ලක්ෂණ කියන පොලාපණින් නැති ගතිය මාචිසයිඩ ස්වාමීන් වහන්සේ කියනවා මේ බුරුල් කරපු පසකට හෙල්ලකින් දමලා එන්නොත් කතා දෙකක් නැහැ බහිනවා. ගලකට එන්නොත් බෑ. හෙල්ලේ තුඩ සවුත් වෙනවා. ඒකට කියනවා පොලාපයින්නවා කියලා. බහින ගතිය තියෙනවා. ඒක මේ වාගේ පිටසකට සාමාන්‍ය කෙනෙකුට වැඩිය ඒ තියුණු ඒ හෙල්ලේ තුඩ දන්නවා. අන්නෝක අල්ලගත්තන අපිලාපන ලක්ෂයක් අරමුණු තියෙන තැන තමයි අවශ්‍ය අරමුණට හිත මෙහෙවා ගැනීමේ හැකියාව අප්‍රමාදී කියන්න පුළුවන් සතිය කියන්න පුළුවන්. අපිලාපන ලක්ෂණ කියන්න පුළුවන්. ඒක කවදාවත් පොත් කියවලා හම්බ වෙන්නේ නැහැ. අම්මා අප්පට සල්ලි තිබුණා කියලා හම්බ වෙන්නේ නැහැ. පගාවකින් හම්බ වෙන්නේ නැහැ. මුඛාවත් කරන අත්තරද්දෙම්මයි අතහුරුවමයි එකට කලපුරුද්ද අහපුරුද්ද දැකපුරුද්ද කරලා පුරුදුනොත් මේක හරිය දවසේ හොඳට තේරෙයි මේ සෙල්ලම ජීවිතේ සංසාරේ කවදාවත් කරලා නැහැ.
අනිකුත් කරන් තියෙන පින්කම් තීරම අපි කරලා තියෙනවා. හැම විෂයක්ම ඉගෙන තියෙනවා. හැම ශිල්පයක්ම ඉගෙනගෙන තියෙනවා. වැඩක් නැහැ. ඒක නිසා කියනවා අපි දිග සමීකරණයක් විසඳමින් ඉන්නේ ජීවිතේ කියලා. මරණ වෙලාවදී ඔක බින්දුවෙන් වැඩි වෙනවා. බින්දුවෙන් වැඩි කරාම කොයි එක බින්දුවෙන් වැඩි කරත් බින්දුවයි. එයින් එහා පැත්තට ඔය අපි මේ නටන නැටිලි මොකක්වත් වැඩක් නැහැ. හැබැයි සතිය පිටුලා තිබුණොත් බුද්ධ ඥානසේ සඳහන් කරලා තිනවා ඊගාව ආත්මෙදී අනිවාර්යයෙන්ම ස්වර්ගයට යනවා සතුප්පාද කියන එකක් තියෙනවා කියලා. එයා බලනවලු ගිහිල්ලා යකෝ මම මරණ වෙලාවේ හරි කලබලෙන් මැරුණේ. සුණාපේට හොයලා මැරුණේ උඩ මම ඇවිල්ලා තියෙන්නේ තිබුණ හොඳ තැනකට. දන්දා බික්කවේ උපජ්ජති සතුප්පාදෝ කල්පනා කරලා තියෙනවා කො ගිය ආත්මෙම සතිය පිටුලා තිනවා ඕනේ කරදරයක් මැද සතිය පිහිටීමේ ගුණය පුරුදු කරලා තියෙනවා. ඒ නිසා මරණයේදී මගේ මේ යොමුව කාන්දම් කැලේ වගේ යනවා. ඒක සෝතානුද්ධත කියන සූත්‍රයේ ඒකම කියන සරුවචනයි. සුතා ධතා පරිජිතා මනසානුපෙක්ඛිතා. මේ සූත්‍රයෙන් සතියගෙන අහලා ධතා හිතේ දරාගෙන සුතා ධතා පරිචිතා හොඳට කටපාඩම් කරලා වාචෝද්ගත කරලා මනසානුපෙක්ඛිතා ditthya asupපටි විජ්ජා මේක තහවුරු කරා නම් මරණයත් හරහා යනවා සතිය. ඉතින් ධම්මික හමුදුර මට මේක කියනකොට මං හිතුවා මේ මාව නලවන්න පිනවන්න කියන එකක්. ඒ ශාන්ති කිව්වේ ඔය පින්කම් ඔක්කොම කරපන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. බෑ ඔය එක පිනක්වත් යන්නේ නැහැ එහා පැත්තට. ඒව හරියන්නේ නැහැ. කියවන්න බුදුරජාණන්සේගේ සංකදම සූත්‍රයේ පින් කරපුවෙන් අපාය යනවා. පව් කරපුලෙන් දිව්‍ය ලෝක යනවා. ඒ මොකද මූ දන්නවා මේ ගහන්න ඕන තැන ඇනින් ගහ මිටිය ගහන්න ඕන තැන. ඒ නිසා ඔක්කොම ළඟට පින්කම් කර කර වටවලල්ල යන්න ඕන කම නැහැ. අර ඒ දවස්වල බුදුසසුන පත්‍රයේ කියනවා කට්ටිය 18 මේ 18 ස්ථාන 8ම ස්ථාන වන්දනා කරන්න යනවා. ගමේ පන්සලට යන්නේ නැහැ. බස් අරගෙන වටී යනවා. ගමේ පන්සලට යන්නේ නැහැ. ඒ වගේ මේ සතිය වඩනවා නම් ඒ සියලු පින්කම් වලට උඩින් යනවා. ඉතින් ඒක විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා. එතකොට දන්නවා මගේ හිත දාලා තියෙන්නේ මේකට කියලා. විෂයට අභිමුඛ වෙනවා. දැන් අපි විෂයට අභිමුඛ වෙලා තින්නේ රාගෙ විතරමයි. හිත මනාපදේට හිත ගියා. හිත ගිය දන ආදරමර රජ මාලිගාව සෑදී. ඔය භික්ෂු කියලා, උපසම්පදා වුණයි කියලා, දියන්නිකාය කියලා, ආමරපුර කියලා රාම ඔය බයිලා මොකක්වත් නැනේ හිතේ. ඒක යන්නේ එතෙන්ද තමයි. ඉතින් ඒක දන්නවනම් මිටිතෙනින් වතුර බැසෙනවා මම හිතන්නේ රාගේ ඒකත් ලොකු දෙයක්. එතකොට මොකද්ද උත්තරේ? සතියට වරෙන් සතුප්පාදේ බීඩපන් පුළුවන් ද බලපන් ඒ තරම් උග්‍ර සත්‍ය රාගයක් තියදී ද්වේෂයක් තියදී මොහයක් තියදී මම ඉන්න බව දැනගන්න මැරෙලා නැති බව දැනගන්න හුස්ම ගන්න බව දැනගන්න ප්‍රශ්නයක් නැහැ. චිත්තක්ෂණික ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා විෂයාභිමුඛව පච්චපට්ඨාන අසම්මෝස රස මේ ආස්වාද කරනක ආස්වාද ප්‍රසආසති කියලා සම්මෝසාවක් එන්නේ නැහැ. ආවොත් සතිය නෙවෙයි. වම තියන්නේ දකුණ තියන්නේ කියලා වම තියදී දකුණ කියලා මෙනෙහි කරන වෙලාවල් එනකොට hina යනවා. තමන්ලට වෙනවා. සතිය තියෙනවා නම් විද්ධි පඳුරට නම් විද්ධි හාවක් නැහැ පඳුරට විදිල්ලක් නැහැ අසම්මෝසයි. කරන දේ මෙන්න මේ පොඩි දෙයක් මේ කතා කරන්නේ. මට මේකට මන ආපාවා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය මේ පිම්බීම මේ හැකිලිය මේ ඉඳගෙන ඉන්නවා දැනන්නේ පස්ස පැත්තට මේ ඉඳන හැපෙනවා දැනන්නේ විලුඹට ඒක මොලේ තියෙන මේ ඉන්ටරොසෙප්ෂන් කියලා ඒක මොලේ ස්වභාවයක් භාවනා කරලා එන එකක් නෙවෙයි. අපි ළඟ තියෙන එකක්. මේක ඉස්මතු කිරීම ඒකට අපි කියන්නේ උත්ප්‍රේරණය කිරීම විතරයි අපි සතිපාසලෙන් කරන්නේ. වැඩමුළුවෙන් කරන්නේ අසම්මෝස රස. මම මේ මූණ දාලා තියෙන කාටද ලක්ෂයක් අරමුණු තියෙනවා. 6 දොරෙන්ම අරමුණු දෝරේ ගලනවා. ගලද්දි මගේ දැන් ගැලවුම තියෙන්නේ අඩුම කෙලස් තියෙන තැන මේකයි. මායි බුදුහමරෝ ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා. සතියේ ඉන්න ඕනේ. අරමුණේ ඉන්න ඕනේ මං ඒකේ ඉන්නවද නැද්ද? සම්මෝසාවක් නැහැ. එතන ලොකු වටිනාකමක් තියෙනවා sannivedane. අද අපි කතා කරුවට ඔය ටෙක්නොලොජි තිබුණාට අද විතර සම්මෝසාවක් මානව ඉතිහාසයේ කවදාකවත් තිබිලා නැහැ. කිව්වොත් බොරුවක්. ජනමාධ්‍ය කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකමක්. අවචන ඇතුලේ සભ્ય වචන කියන්නේ කැත කෙරුවොත් හතරමං හන්දික තමයි කතා කරන්නේ. අපි ගමේ කතාවක් තියෙනවා කිව්වොත් බොරුවක් කෙරුවොත් හොරකමක් වොත් හතරමං හන්දික. මොකද්ද කියලා කියන්නේ. ඔය කියලා බැනුම් අහලා තියෙන මං ඇති වෙන්නේ මං කියන කැත කෙරුවොත් කැත කරන අයියකෝ මෙච්චර කක්කුසී තියනවා කැත කරපියෝ. ඔක් හතරමං හන්දිය තමයි කැත. ඔච්චරයි අද දෙලා තියෙන්නේ. ඒකෙදී සංඝයා සියලු ගියහන් වැඩි බැනුම් අහන. අද සංඝයා
ලොකු සාංචි ඉන්න කාලේ කියනවා රජුරුවන්ගේ මාලිගාව ඉස්සරහා කාවල් කාමරේ ගාව ඒ කියන්නේ හතර වහල්කට කාවල් කාමරේ ඉස්සරහ තියෙන කණුවක් හිටවලා. ඒ කණුවට හතර පැත්තෙම යන්න පාරවල් තියෙනවා. ඒ කණුවට ඕන කෙනෙකුට රජුරුවන්ට දෙන්න ඕනේ පයින්ඩයක් තියෙනවා නම් ඊතලෙක් ගැට ගාලා ඒ කණුවට තියලා විදලා යනවලු. එතකොට කාවල්කාරයා දකින්නවා ඊතලයක් වැදලා තියෙන එක. ඌ ගලවන්නේ ඊතලෙ පිටින් ගිහලා රජුරන්ට ඔප්පු කරනවා. ඒ කනුවට තමයි හතර පැත්තෙන් එන ඊතල වදින්නේ. භික්ෂුව යන්නේ කනුව වගේ තමයි. ඕන කෙනෙකුට බයින්න ඕන නම් භික්ෂුවට තමයි බයින්නේ. ඒ කියලානේ තියෙන්නේ අපි වැරදි කරන්නේ නැහැ කියලා අපි අනුන්ට මාර්ගය පෙන්වන මග දක්වන්නන් කියලා. භික්ෂුවගේ පැත්තට බැනුම් එන්න ගත්තාම මං විතර බැනපු කෙනෙකුත් නැහැ. මට දැන් බැන්නට ගානකුත් නැහැ. මොකද අපි එළියනේ ඉන්නේ තට්ටේනේ අපිට කොණ්ඩේ නැහනේ. ඕන කෙනෙකුට ටොක්ක්ක් අයින්න පුළුවන්. මේ කාට දිවුර දාගත්තට පස්සේ අනුන්ගෙන් කාලා ජීවත් වෙන්නේ. අපි යටත් පහත් ඉන්නවා. ඉතින් ඒ වගේ දැන් මම මෝන දාලා තියෙන්නේ මොකේද කියලා. දන්නවනම් මම කියනවා භික්ෂුකම දන්නවා අපි. භික්ෂුත්වයේ දන්න. අනිත් වගේ විෂය මේ අසම්මෝස රසය ඒක ගොඩාක් තදින් බලපාන සම්පජඤ්ඤයේදී නැත්නම් ප්‍රඥාව පහළ වීමේදී බොහෝ අරමුණු තියේදී දැන් මේ වටපිට බලනවා නම් අපි කියනවා පිස්සු කියලා. හැම එකම ඔය බල ඉන්නවා කිසිම මේ පා වෙන නිකන් පොලාපයින්න නිකන් බොළඳ ගතියක් තියෙන. දැන් මෙන්න මේකයි මම බලන්නේ. මෙච්චර ලක්ෂයක්තියදී මෙන්න මේකයි බලන්නේ කියලා වෙන්කොට හඳුනා ගැනීම කියනවා පරිච්ඡින්න භාවය කියනවා පරිච්ඡේද ලක්ෂණය කියලා කියනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියනකොට මෙන්න මේකටයි හිත දාලා තියෙන්නේ කියලා දන්නවා. ඒකට පරිේශනයක් කරලා තියෙනවා ඇමරිකාවේ. ඒගොල්ලෝ තෝරලා තියෙන භාවනා හරිය පිරිසක් සහ හරිය නැති පිරිසක් එක තප්පරයක් ඇතුළත නෑ. තප්පර සුළු ගානක් ඇතුළත රූප රාමු 60ක් පෙන්වනවා. පට ගාලා එකක් දෙසරයක් පෙන්වනවා. එක රූප රාමුවක් දෙසරයක් පෙන්වනවා. ඉතින් ඉවරනට පස්සේ අහනකොට ඒ භාවිත මනසක් ඇති කෙනාට පොඩි සංඥාවක් එනවා එක රූප රාමුවක් දෙසරයක් පෙන්වනවා කියලා. එහෙම නැති කෙනාට ඒක අහුවෙන්නේ නැහැ. මොකද සම්මෝසාවේ තියෙන. මොකක්ද නැති විභාග පෙන්නේ. අටුවක තරම් දැනුම තියෙනවා. ප්‍රශ්න කියවන්න තේරෙන්නේ නැහැ. ලියන්නේ ප්‍රශ්නෙට නෙවෙයි උත්තරේ. එහෙම නැත්නම් ප්‍රශ්නාංක ලියන්නේ නැහැ. එනතන මේ ප්‍රශ්නේ ආපහු ලියන්න එපා. ඒ ප්‍රශ්නාංක දාලා ප්‍රශ්නාංක ලියන්න එපා. ඊට පස්සේ උත්තර දෙන්න ඕනේ. හරි ලස්සන උත්තර දෙනවා. ප්‍රශ්නාංක ලියලත් නැහැ. මොකද්ද මොන ප්‍රශ්නද උත්තරේ? උසාවියේ නඩුව කතා කරන කාටද කියලා දන්නේ නැහැ. අද්ද ගිහිල්ලා බලන්න එළියට ගිය වෙලාවේ අපි කතා කරන දේවල් කවදාකවත් මාතෘකාවට අදාළ නැහැ. කවමදාකවත් නැහැ. ඒ ඔක්කොම සම්පප්පලාප වලට යන්නේ. දෙජනසේ කියපු සත්‍යතෝ තේතතෝ මනාපතෝ අත්ත සාධකෝ එකක්වත් නැහැ. අපි කියන්නේ වෙච්ච දෙයක්ම නෙවෙයි කියන්නේ වෙච්ච ප්‍රමාණයට නෙවෙයි කියන්නේ මනසට අර්ථයක් සිදුවන එක බලලා නෙවෙයි කියන්නේ මනසට මනාපද නැද්ද නැහැ. අපි ඒවක් කරනවා දිහා. ඌත් ඊට පස්සේ කියනවා ඔබ මම ඇහුවනම් මං ඔබ කියවුවනම් මං කියන්නේ අහපන්. ඉතින් කච ගන්න වට SMS කියනවා ටෙලිෆෝන් කෝල්ස් කියනවා নানা ප්‍රකාර දේවල් තිබුණාට බුදුචානන්සේගේ ක්‍රමයේ තමයි හරිනම් කරබනින්. වැරදි නානම් විතරක් කියනවා. ඒකනේ බුදුහාමරයන් ක්‍රමේ. ඉව නැත්තේ මොකද අපි මොකේට හිත දාගෙන ඉන්නවද කියලා මොකේද හිත ගිහි කියලා කරන්න බෑ. මේ සතියේ එක ගුණයක් තමයි මෙන්න මේකටයි මගේ හිත ගිහිලා තියෙන්නේ කියන එක. ටික කාලයක් ගියාට පස්සේ කියනවා ඒක තේරෙන්නේ කමඨහන් වාර්තාවේ. මගේ හිත මෙතෙන් ගියා සද්දයකට ගියා මං ආපහු ගත්තා. එහෙම නැත්නම් මට භාවනා කරන්න බෑ මගේ හිත හැමතැනම ඇවිදින ප්‍රශ්නයක් නැහැ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක දන්නේ ඒක. නිල්ලබට ගියාම නිල්ලබ තියෙන ගලහා පුදුම සාන්ති කරයි පුදුම නිකන් කඳු උඩ තියෙන්නේ. ඉතින් එතෙන්ට ගියාම ඕන කෙනෙකුට නිකන් ආසහිතන ඉඳගෙන ඉන්න. මං ගිහි කාලේ ගියේ එතෙන්ද කොටින් මහත්තයා හිටියා ඒ කාලේ. කොටින් මහත්තයා කරා මෙහි ඇවිල්ලා විවේකුණයි කියලා අහන්න දෙන්නේ නැහැ. ඒක හැටි. ඒ වගේම සමහරවරු gedara නැති ප්‍රශ්න ඉන්න පටන් ගන්නවා එතන ගියාම. කල්පනාව. gedara ඉඳදී පිඹුර බුදියාගෙන ඉන්නේ. එතන ගියාම පිඹුර නැගිටිනවා. කද්දාකවත් නැති දේවල් ඔලුවට එනවා. ඒකට ඕක තමයි භාවනාවේ පළවෙනිම උත්තරේ. පිස්සු ගෙලිනකොට මේ හිත හරිය කී කරුයි. එකට දාපු ගමන්, නික්ලේශයට දාපු ගමන්, උදාසීනයකට දාපු ගමන් තුවාලයක් වනමුඛයක් පෑදුවා වගේ රිදෙන්න පටන් ගන්නවා. ආන්නේ මේ විදිහට ඒ විෂයාභිමුඛ භාවයට යනකොට
ඒකේ නා ලියන දේ හොඳ දෙයම විය යුතු නෑ නරක දෙයම විය යුතු නෑ හොඳ නරක දෙකම තියෙනවා කවදාකවත් නැතෝ තමන්ගේ පොත් ලැබීමක් කරනවා බුක් කීපින් එකක් කරලා ඒක කාට හරි දෙනවා කියන්නේ භාවනා කරපු දෙනකොට දුන්නාම දෙන්න අතර නිකන් අංජනමක් කැරියා වගේ කාරණා තේරෙන පටන් ගන්නවා සරුවචනanse හිටියනම් හරියටම තේරෙනවා ආසියනුසේ ඥානෙ තිබුණා අපිට එහෙම බෑ අපි පොඩ්ඩක් මේ පොට්ට chance එකකින් තමයි හරියන්නේ ඒ නිසා වෙච්ච දේ හරියට ලියන්න නම් විෂයාභිමුඛ භාව අරමුණට මූණ දාලා තියලා අසම්මෝස භාවයේ ආවනම් ඒ චිත්තක්ෂණේ විතරයි අපි ජීවත් වෙන්නේ නැත්නම් කඹරනවා කවුදෝ සන්තෝෂ කරන්න හදනවා කවුදෝ සන්තක ඒ හැම එකෙක්ම අපිට උසුලුවට අපි අරන් තියෙනවා අපි නාඩගමේ ජෝකර් කෙනෙක් මිනිස්සු වෙන්නදෝ බලාපන්කෝ මහ ලොකට කෑ ගැහුවට මොකද උන්දගේ වැඩ මෙහෙමයි කියලා අද බනහන් දෙන්නේ කිසිම කෙනෙක් බනහන් දෙන්නේ ඉන්නේ හාමුදුර වරද්දනවද කියලා බලන්න විතරයි වෙන මොකද්ද කරන්නේ හාමුදුර කියන්නේ වැරදිද කියලා බලන්න එච්චරයි බනහනවා කියන්නේ වෙන බනන්නේ නැහැ උතන වැරද්දුවොත් ගහන මඩපාරක් මං කියන එකම කිව්වනම් මේ සාංශයට ඉඩමක් දෙන්නද මගේ නෝනාගෙනක් දෙන්නද ඕන දෙයක්ද ඒ මොකද මට ඕන දෙය කියපු නිසා මොකද ඌ එන්නේ බනට ඒ ටික ලෑස්ති වෙලා. ඒ ටිකම හරියටම කිව්වොත් අපේ ආමුදුර කියලා. ඉතින් අපේ ආමුදුරත් ඔය මයිකල් ජැක්සන් වගේ සින්දු කී ඉඳලා මරන මොහොතේදී කරකොල ඇතරිය කොහෙයිද දන්නේ නැහැ. ඔය අපිට හොඳයි කියන කට්ටියවත් නරකයි කියන කට්ටිය කවදාකවත් එතන නැහැ. ඒතර පොඩ්ඩක් එහා පැත්තේ ඉන්නේ යම රජුරෝ විතරයි. අහනවලු මොකද මචං මේ පැත්තේ කියලා. දැන් උඹට බුද්ධ ආගමත් හම්බුණා, මනුස්සකමත් හම්බුණා, ජන සම්පත්තියත් හම්බුණා, කල්යාණ මිත්‍රත් හම්බුණා, බණත් පැවිද්දත් හම්බුණා. මොකද මේ? එන්නේ තොලුව වල්ලයට තියාගන්න. දෝංගාල වැටෙනවා. කියන හිතියුණට තමයි භාවනා මධ්‍යස්ථාන තිබුණා තමයි අප්පා වැඩ අපි ඉන්න කාලේ තමයි කොරෝනා ආවෙත් හරි අමාරු අපි ඉන්න කාලේ තමයි ඇදිනේ යම රජු සලකයිද සලකයිද මේ පැවිදිලා හිටියා නෑ යම රජු යම පරිවර්තය ලෝදි හැලියකම දාපන් උන්ට ස්පෙෂල් දඬුවම් දෙනවා මුද මෙතන කියලානේ අඬෑර පාරනේ ඉන්නේ තුවාලේ වනමුකේ පෑදිලානේ තියෙන්නේ නිසා ඉතින්දී හම්බෙන්නේ යම රජුරු විතර. දැම්ම ෂේප් එකේ තියාගන්න මං කියන්නේ. දැම්ම ෂේප් එකේ තියාන පුත්‍රජනන්ත කියනවා බිලින්දේ දකින්නට බලපන් ගෝයේ අසුචියේ මූත්‍රේ වැටලා ඉන්නේ ඔන්න යම රජුරුවන්ගේ දේව දූතයා. ලෙඩ දුකටපත් වෙච්ච එක බලපන්. මේ අත පය කලංගොඩ ගග පෙළහලාගෙන ඉන්න ඔන්න බලපන් දේව දූතයා. එහෙම නැත්නම් මලමිනියක් දිහා බලපන්. ඒකට උඹට තේරෙන්නේ නැද්ද මේ පිස්සු කෙලියට ඌ එකකටවත් උත්තර නෙවෙයි කියලා. ආන්නේ වගේ සතියේට තේරෙනවා අපි මොනවද මෙතෙක් කල් බැලුවේ මං එකයි කියන්නේ. ඒ බලන දේ පිළිබඳ න්‍යාය පත්‍රයක් කිසි කෙනෙක් ගාව නැහැ. මාර්යා ගාව විතරයි තියෙන්නේ. තණ්හා දුතියෝ පුරිසෝ දීගම ධාන සංසරං. තණ්හාව දෙවෙන්නා කරගෙන සහකාරිය කරගෙන මේ දීර්ඝ සංසාරේ අපි හැසිරෙනවා. ඒක දැනගන්න එක ලොකු දෙයක්. ඒකට විරුද්ධ පෙස්සන් ගහලා වැඩක් නැහැ නේ ආයෙත් යන තියෙන එතෙන්දනේ අනිසා සතියෙන් ඉඳ ගියාම තියෙනවා මේ මධ්‍යස්ථ අරමුණක් දීපු ගමන් උදාසීන අරමුණක් දීපු ගමන් නොමිලේ හම්බෙන අරමුණක් දීපු ගමන් මේ පිස්සු බල රෝගේ අවිස්සව ගත්තා වගේ නයිවිස නැග්ගා වගේ පුතුම ඇවිසිල්ලක් වෙනවා අපි ඒකට ලෑස්ති වෙලා යන්නයි මේ වගේ භාවනා මධ්‍යස්ථාන හදාගෙන වපතරිය හදා අපි දන්නවා මේ මතුරු වවුවොත් යකා ඇවිස්සෙනවා දැන් එනවා යක්කු බය නැහැ යන්නේ එතෙන්ට යනකොට තියෙන සද්ධාවයි මේ ඔය නිකන් තියෙන සද්ධාවයි ලොකු වෙනසක් තියෙනවා. එතෙන්ට යනකොට තියෙන සීලයයි සාමාන්‍ය අපි කියාපාන වඩන සීලබ්බත පරාමාස විතරයි වෙනසක් තියෙනවා. එතෙන්ට යනකොට තියෙන සත්‍යයයි අපි මේ දන්න පොතේ සත්‍යයයි වෙනසක් තියෙනවා. ඉතින් ඒක කරනකොට අත්දකින්නකොට වැරද්දත් මේ භාවනාවේදී වැරද්දත් හුරතලයක් මිසක් දඬුවම් කළ යුත්තක් නැහැ. ඉතින් ඒකට පදට්ඨානෙ මොකද්ද කියලා අහනවා. ඒකට මේ සතිය පටන් ගන්න පදනම වෙන්නේ මොකද්ද? ආසන්න කාරණායි. කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨානා. Taman වරද්දා කරලද කායानुපස්සනාවමයි ඉදිරි ප්‍රතිපත්තාන්ට බලපාන්නේ දන් දුන්නයි කියලා සතිය හරියන්නේ නැහැ. සිල්ලක්කයි කියලා සතිය හරියන්නේ නැහැ. සමාධි වඩනකොට නම් ඉතින් සතිය හරහා තමයි යන්න තියෙන්නේ. ඔය මොන පිනක්වත් වැඩක් නැහැ. මේකම කරන්න ඕනේ. මේකම කරනකොට සතිය වඩනකොට මරණින් එහා පැත්ත නෙවෙයි මෙපිටම කියනවා අන්න පුතා සතිය හරි ගියයි කියලා. ඒක අකාලිකයි. සතිය හරියෑම හරියන චිත්තක්ෂණයම උත්තරත් ලිව ප්‍රතිඵලත් වෙනවා. එයින් මෙපිට තියෙන සියල්ලම කාලිකයි.
එළඹසිරි සත්‍යින් ඉන්න වෙලාවේ ඒක අකාලිකයි. එතකොට ඔය ධර්මයේ තියෙන ගුණ 6ම එනවා. සාන්දිටිකං, අකාලිකං, ඒහිපතිකං, ඕපනයිකං, පච්චත්තං වේිතබ්බං විඤ්ඤෝයි. ඉන් නැතුව කියන හැමදේම කාලිකයි. ඉතින් සමිධි ස්වාංශ කියන හැම කාලිකයක්ම අපාගාමී. හැම කාලිකයක්ම බුදු ඥානසේ දේශනා කරපු විරුද්ධව යන්නේ. ඒ නිසා අපි මේ කාලික අකාලික දෙකෙන් හොඳට මේ කාලිකේ තේරුම් ගන්න. දැන් අපි මේ හොයන්නේ ලාභ සත්කාර සම්මාන සිල ඔක්කොම කාලිකයට වැටෙන්නේ. ඒක හොයාගන්නේ තියෙන්නේ දැන් තැයෙන පිරිසක් මේ පිරිසන්නකොට එහෙම නැති බැරි පිරිසක් නෙවෙයි. මොනම දෙයක්වත් වෙලා නැහැ. ආතතිය තමයි වැඩෙන්නේ. නමුත් අකාලිකයට කියදාසේ ඔක්කොම ආතිත්‍ය නිකන් අර්ත් කරා වගේ එක පාඩ බක්කාලා බහැලා යනවා. තේරෙනවා යකෝ මේ හොඳටම තේරෙනවා දැන් සතිය හිටියයි කියලා. මෙතෙක් කරපු ඉතිහාසෙ බඩක් නැහෙනි. මට සතියට යන්න පුළුවන්. ආයසරය ගීගා චිත්තක්ෂණේ සතිය නැහැ. ආයසරය සතිය පිටවන්න පුළුවන්. ඒකට මේ කායාදී සතර සතිපට්ඨාන අපි මේ ඒ සඳහාම සතිය සඳහාම ගන්න උත්සාහයේදී අපි නැවතත් ලදරුවෙක් වෙනවා. ආධුනිකෙක් වෙනවා. ඒ කරලා බහතෝරන හරියට වැඩි හිටියෙක් දෙවෙනි භාෂාවක් තෝරනවා වගේ. සමහර තැන්වල අර්ථකථන දෙනවා සංඥා තිර සංඥා පදට්ඨානා කියලා මේ ආස්වාද කරනට ආස්වාද කියලා මෙනෙහි කරන සංඥාවෙන් ප්‍රසවාස කරනට ප්‍රසවාස කියලා මෙනෙහි කරන සංඥාවෙන් සත්‍යයට පොඩි තල්ලුවක් දෙනවා. ඒ මෙනෙහි කරන ක්‍රමයේ ඉස්ලාම අපිට පුරුදු කෙරුවේ මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ. උගද දෙනෙක් ඒකට දොස් කිව්වා. මේ පොඩි ළමයි වගේ අකුරු කියනකොට ආයනු කියන්න වගේ මොකද්ද මේ අපි පොඩි උන්ද කියලා. පොඩි උන් වැඩිවත් බෑ අපිට. වම දකුණ කියලා මෙනෙහි කරමින් යන්න බලන්න පියවර කීයක් යන්න ඉස්සලා වම තියෙනකොට දකුණ තියෙනවද කියලා බලන්න. මේ ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරමින් කරන්න බලන්න කොච්චර ඉක්මනට අපේ හිත හුස්ම ගන්න වෙන වචනෙන් කිව්වට හිත කොයිද ගිහිල්ලා. නිසා ඒක ඒ තිර සංඥාව මෙනෙහි කිරීම කියලා ඔකට කියනවා සල්ලක්ෂණය කියලා කියනවා නම් කිරීම කියලා කියනවා මානසිකාර කියන පදයෙන් තමයි අවිල්ල තියෙන්නේ. මේක තමයි අද භාවනා මධ්‍යස්ථාන දිග්ගහරහනතු ගන්නන්නේ. කරන දේ මෙනෙහි කරන්න. අඩු ගානේ පරියන්කේ ඉන්න ටිකේ නැත්තම් සක්මනේ ඉන්න ටිකේ. එතකොට අපිට තේරෙනවා අපිට මේ සිද්ධාර්ථ කුමාරයා වගේ පියවර 7ක්වත් එක දිගට තියාගන්න බෑ. අම්මා අපිට 7යි කියලා විදින වෙලාව වගේ පියවර 7ක්වත් යන්න බෑ. ඒ අලුත් ජීවිතේ අපි ලබන මේ ආර්ය ජීවිතේ අපි තාම ඉපදිලාවත් නැහැ. ප්‍රසූත වෙලාවත් නැහැ. තියෙනවා නම් අපි ළඟ තියෙන ගියාත්මේ අපි කරගෙන ආපු ටික. දැන් අපිට තියෙන එක අර මල බැඳිච්ච රත්තරණක් වගේ ඕක පලිප්පුවේ දාන්න ඕන. ඒතර අපිට තියෙන කච්චලේ ගියාට පස්සේ මතුවලා එනවා. ඉතින් ඔය කියන සතියේ අප්‍රමාදී ගුණය බටහිරට ගිය අවුරුදු 40කට විතර ඉස්සල්ලා. එංගලන්තේ අවුරුදු 23ක් දිගටම අධ්‍යාපන ක්‍රමයට දුන්නා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්නා. අවුරුදු 4කට ඉස්සල්ලා සති ජාතිය කියලා සර්වාගමික පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරලා ලෝක ඉස්ලාම මතාව. ඊට පස්සේ අවුරුදු 4ක් වාර්ෂික වාර්තා ඉදිරිපත් කරා. අපි අපේ සතිපාත්‍ර සම්මන්ත්‍රණයට ගෙන්න ගත්ත ඒ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරපු අපිත් පාර්ලිමේන්තුවට ගියා. කරු ජයසූරිය මහත්තයා ඇවිල්ලා අපිට අවස්ථාව දුන්නා. ඊට පස්සේ ඒගොල්ල අවුරුදු 26කින් සෞඛ්‍ය ඇමති අහනවා මෙච්චර මේ නොමිලේ ලෙඩ සුව කරන මේ සතියේ ඇයි අපි මේක දෙන්නේ නැතු මේ බටහිර බෙදකමට බහැලා කඹරන්නේ? අපි ලංකාවේ අහනවා ඇයි මේ ආයුර්වේදයේ තියෙදි කඹරන්නේ සුද්ධ මේ ඇමරික මේ බටහිර බෙදකමත් එක්ක? ඇයි අපි පිරිවෙන් ක්‍රමයේ තියෙදි න්‍යාය පත්‍ර හදන්නේ විශේෂ නිර්දේශ හදන්නේ සුද්ධ කියන විදිහට? ඇයි අපිට මෙච්චර ලස්සනමයි දාගබයි පන්සලයි තියෙද්දි අපි මේ මධ්‍යම ආර්ථික ක්‍රමයකට යන්න හදන්නේ? කාටද මේ කඹරන්නේ? අපේ නීතිය රෝමලන්දේසි නීතිය. ඇයි හෙන ගහනවද බෞද්ධ නීතියක් දාගත්තාම? ඒක කරන්න බෑ, රජය කැමති නෑ. බුද්ධ ජුරිස්ප්‍රුඩන්ස් කියලා ගත්තොත් එහෙම සුද්ධගේ නීතියේ තියෙන චෛතසික 8යි අඳුරගෙන තියෙන වැඩිමුණොත් 10යි. අපි 56ක් තියනවලු. 52ක් තියෙනවා. කිසි කෙනෙක් කැමති නෑ. මේ කුණුහරුපේ මේ රෝමලන්දේසි නීතිය රෝමේවත් නෑ. ලන්දේසිකාරයවත් නෑ. අපි ඒකට වැඳගෙන තමයි මේ අපිට නඩු විසඳන්නේ. ඕනේ කෙනෙක් ඕනේ නඩුවක් විසඳ ගන්න කියන්නේ සතියට ආවට පස්සේ අපි සක්විති. අපිට මොකාගේවත් නඩුවලක අදාළතාවයක් නැහැ. අපිට තියෙන ඔක්කොම අලකොල්ලන්දක් හැදි ගෑ වගේ කැටි ගෑ වගේ කැටි ගාලා දාන්න පුළුවන්. ඉතින් මේ සතිය වඩන්නේ ඒ සඳහාම පෙළ ගැහෙන්න. ඒ සඳහාම පෙළ ගැහෙන්න.
පෙළ ගැහුණට පස්සේ ඒක වනවල ගත්තට පස්සේ චක්‍රායුධය වගේ කරකොල ගත්තාම මේ නීලමහ යෝධයා වගේ ගැහුවොත් මොහොතට 20000ක් එකට වෙනකම් මොහොත දෙබෑ වෙලා හිටියලු. ඊතරම් බලවත්. ඒකයි මේකට කියන්නේ ඒකායන මාර්ගය කියලා මම අද මෙතනින් දේශනාව නතර කරනවා. ඒ නිසා මේකටමයි අපි පැවිදිලා තියෙන්නේ. අපි හැබැයි කොච්චර අපි ඒක දන්නේ නැතුන ප්‍රශ්න කී දෙනෙක් නොම ගැවලා තියෙනවද කියලා හිතන්නේ. ගුරුරෙක් වශයෙන්. හැම ගුරුරෙක්ම ආපුවම මම කෙලින්ම අහනවා. කී දෙනෙක් නොම ගැරලා තියෙනවද? අනේ සෝංශ එහෙම කරන්නේ අපි දන්නේ හරිය උගන්නන පිස්සු උගන්නන්න Taman දැනගෙන ඉන්න එපා. Taman දැනගෙන ඉන්න එපා. මම මගේ ගුරුවරට දොස් කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කොච්චර මාව පටලැවුවත් මට මේක දැනගත්ත දවසෙන් මම තීන්දුව කරා ඔච්චරමයි මාර්ගය කියලා. ඒක දැනගන්න ඒගොල්ලෝ උදව් වුණා. ඒ නිසා ඒ කරන ගුරුවරයෙක් එහෙම නැත්නම් භික්ෂුවක් මේක ඉගෙන ගත්තොත් පොට බේර ගත්තොත් ගමක් ගොඩ ගියා. ඒකත් මේ සෝවාන් වෙනවා සකදාගාමී වෙන එක නෙවෙයි මම කියන්නේ. මගේ හිත දැන් තියෙන්නේ මෙන්න මෙතනයි. කොහේ නන්නත්තරුණත් මෙතන ගන්න ඕනේ කියන සදාචාරාත්මක වගවීම. ඒකට ඒ නිර්වුල් වේග කියන්න පුළුවන් ගතිය. ඊට පස්සේ ගත්තට පස්සේ දැන් අකාලික සතුට සියලු දිනාටම බුද්ධ විඳ ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට තනසි මුදා වේවා කියලා